right ප්‍රශ්න අංක 24 රුසිරුගේ ව්‍යාපාරයේ 2020 මාර්තු 1 දිනට පහත සඳහන් ගිණුම් ශේෂ දක්නට ලැබුණි. ආරම්භයේ තියෙන මෝටර රථ තොග වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ මුදල් දිගු කාලීන ණය රඳවාගත් ඉපැයුම් ගනුදෙනු ටික දීලා තිනවා පහත මාර්තු මාසය තුල සිදු වුණු ගනුදෙනු දීලා අපිට කියනවා අවශ්‍ය වන්නේ ඉස්සලම ඉහත ගනුදෙනු පහත දැක්වෙන ගිණුම් කරන සමීකරණ යටතේ දැක්වීම. අපි මේකේ ශේෂත් බලන් ඉමු නේද ආරම්භක ශේෂ ගැන මේක අහන්නේ නැහැ. ඒ වුණත් අපි අර කලින් ගානේ වගේ ගිය සතිය ගානේ වගේ ආරම්භක ශේෂ වල අඩුව විසඳගෙන ඉමු. ඒත් එක මම කියන දේ ඔයගොල්ලෝ plan කරන් ඉන්නව නම් වෙලාවක් යන්න මට එක පොඩ්ඩක් message එකක් හරි දාන්න මේ ඒ අතරේ හරිද දැන් අපේ timing මදින නම් අන්තිමට නොකිය යන්න එපා අපරාධ පාඩමෙන් භාගයක් අඩු වෙනවනේ එහෙනම් අපි කතා කරගෙන නවත්තමු එහෙම උනොත් 8:00මාර ගැටලුවක් නැද්ද නැත්නම් කොහොමද කියන්නේ message එකක් දාන්න බලන්නේ අතරේ නැත්නම් 9 වෙනකම්ම කරමුද right මෙන්න මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. දැන් ඉස්සෙල්ලාම මේ ටික මේ පෙර වැඩ යටතේ වත්කම් ටික ලියලා එකතු කරගන්න. මෝටර රථ තියෙනවා 3000ක් මම මේක මෙතන ලියලා මකනවා. තොග තියෙනවා 1200ක්. වෙළඳ ලැබිය යුතු දෑ 800. මම හිතන්නේ දැන් මේවා වත්කම් කියලා මම කියකින් ඕන කියලා. වෙළඳ ගෙවිය යුතු දෑ 1000යි. වගකීම් වෙළඳ ගෙවිය යුතු දෑ 1000යි. මුදල් ශේෂය 1000යි. තත්වත්කමක් නේ. දිගු කාලීන ණය 2500යි වගකීමක් නේ. රඳවාගත් ඉපැවුම් 1200යි. දැන් අපිට තේරෙනවා ප්‍රාග්ධනය තමයි අඩු. මම අපිට මේ හිස්තැනට ප්‍රාග්ධනයේ වටිනාකම හොයාගන්න පුළුවන්. මොකද මේ ටික සමාන වෙන්න බෑ. අපි බලමු ප්‍රාග්ධනය කීයක් එයිද කියලා. ඔයා කැමති ක්‍රමයකට ගන්න මේ උත්තරේ හොයාගන්න එක තමයි වැදගත්. මෙතනට නම් ඒක ඉල්ලලත් නැහැ. 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි 3යි 1යි 4යි 2යි 6යි. මට උත්තර හොයාගත්තා එවන්න බලන්න වාගේ. කීයක් ආවද ප්‍රාග්ධනය කියලා 3500යි right එහෙනම් මෙතනට එන සම්පූර්ණ වටිනාකම කීයක්ද කියලා අපිට ගන්න පුළුවන් ඒවත් හොයාගන්න පුළුවන් මුළු හිමිකම මුළු වත්කම් කඩේ 6000 නම් මුළු වගකීම් 3500 නම් එහෙමනම් 6000න් 3500ක් ගියහම 2500ක් තියෙන්න ඕන මුළු හිමිකම් 3500 4000 2000 6000 හරිනේ. එහෙමනම් දැන් මේ හිමිකමෙත් තියෙනවා නම් කොටසක් රඳවාගත් ඉපෙවුම් ඊටු ටික ප්‍රාග්ධනය වෙන්න ඕන. 0.0යි 3යි 2යි 5යි 1යි 1යි 2යි. 1300ක් හොඳයි. සෙව්මි මට උත්තරේ දාලා තියෙනවා. රඳවාගත් ඉපෙවුම් 1200 නම් එහෙනම් අපිට ප්‍රාග්ධනය මොකද මුළු හිමිකම තුල අපි තනි ව්‍යාපාරයක සංරචක දෙකයි දකින්න. සඳරුත් මට මැසේජ් එක දාලා තියෙනවා 1300යි කියලා. හරිනේ. එහෙනම් අපි ඒවත් දැනගෙන ගාන ඉස්සරහට යමු. එහෙනම් ආරම්භක ශේෂය මම නිකමට ලියන්නම්. 3යි 1 ශේෂය රුපියල් 1000 වලින් වත්කම් 6000යි හිමිකම් 2500යි මුළු එකතුව තමයි මෙතනට අපිට ඕන. මේවා ලියලා තියාගන්න අවශ්‍ය වුණාම දැන් අපි ඊළඟ කොටසදී පාවිච්චි කරමු. මුළු වගකීම් 3500යි. ඔන්න ඔය කියන මූලික සමීකරණයට ඔය தත්ත්වය යටතේ ආරම්භයේ තියෙන්නේ. අපි එතනින් එහාට ගනුදෙනු සටහන් කරගෙන යමු. right එහෙනම් මම එකෙන් කරගන්නවා. මාසය තුල පහත ගනුදෙනු සිදුවිය 3යි 1 රුපියල් ලක්ෂයක තොග 10%ක වට්ටමකට යටත්ව අත්පිට මුදලට ගැනීම. දැන් මේ තියෙන වෙළඳ වට්ටම් අපි ගිය සතියේ කතා කරා භාණ්ඩයක් මිලදී ගනිද්දී එහි ලකුණු කළ මිලෙන් සිදු කරන අඩු කිරීම. ලකුණු කළ මිල යම් වටිනාකමක් අඩු කරනවා නම් ඒකට කියන්නේ වෙළඳ වට්ටමක්. එතකොට අපි මේ වෙළඳ වට්ටම කොහෙවත් සටහන් කරන්නේ නැහැ කිසිම ගිණුමකවත්. එහෙම නැත්නම් සමීකරණෙදිවත් ලියන්නේ නැහැ. ගිණුම්ගත කරන්නේ නැහැ. ඒ වෙළඳ වට්ටම අඩු කරපු වටිනාකම තමයි ලියන්නේ. එහෙමනම්
වත්කම් යටතේ තොග ධන 90යි ඒ 10% අඩු කරාම ඒ ගන්න තමයි ගන්න. වගකීම් යටතේ 90යි වෙළෙඳ ගෙවිය යුතුද? මම පළවෙනි පාර පොඩ්ඩක් ස්ලෝ හදන් යනවා. ඊට පස්සේ එකම දෙතුන් පාර ලියනකොට පොඩ්ඩක් ස්පීඩ් කරන්න. ණය හිමියන්ට 180ක් ගෙවනවා. ඍණ 180යි මුදල් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඍණ 180යි වෙළෙඳ ගෙවිය යුතුද? ණය හිමි වග කලින් එක පුතේ අත්පිට අරන් තියෙන්නේ නේද? ඒකද සඳරු කියන්නේ හැදුවේ? මම දැන් දැක්කේ. ඔව් සර්. right thank you. කලින් එක අත්පිට අරන් තියෙන්නේ මම මේ ණය හිමියන්ට ගෙවීම කියනකොටම තමයි දැක්කේ. හොඳයි වත් ඒත් එක්කම කියන්න හැදුවේ. එහෙනම් මෙතන මේ අපි කොහොම ලියාගමු. මුදල් ඍණ 90. දෙවෙනි එක පොඩ්ඩක් පහළට කරන්න. පළවෙනි එකේදී මුදල් අඩු වුණා තොග වැඩි වුණා වෙනවා නේද? දිනේ 3.3 ගනුදෙනුවේදී මුදල් අඩු වුණා සහ වගකීම් අඩු වුණා වෙළඳ ගෙවිය යුතුද? කලින් ගියේ අත්පිට මුදලට ගැනීම තියෙන නිසා ඔන්න එහෙමයි විය යුත්තේ. 3.5 ණයගැතියන්ගෙන් 200ක් ලැබීම. ණයගැතියන්ගෙන් 200ක් ලැබෙනකොට ණයගැතිවත්කම අඩු වෙනවා. දැන් මම දිගින් දිගට කතා කරන්නේ මේවා ආදායම් නෙවෙයි ඒවා කියලා තියෙනවා. ණයගැති නැත්නම් වෙළෙඳ ලැබිය යුතු කියන වත්කම අඩු වෙලා මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා. 3.8 200ක තොග 5%ක වට්ටමකට යටත්ව ණයට ගැනීම. 3.8 200ක තොග 5%ක වට්ටමකට යටත්ව ණයට ගැනීම. අපි කලින් දුන්නේ අත්පිටනේ. දැන් 200න් 5%යි කියන්නේ ඒකට අග්ගාලා හිතින් හදාගන්න ප්‍රැක්ටිස් වෙන්න. ගුණ කර ඉන්න එපා. මුලින් එහෙම බලන්න හදලා නම් ටික දවසක් යනකොට මේවා ඉබේම හුරු වෙනවා. 200න් 10%ක් කියන්නේ දැන් ඕනම සංඛ්‍යාවකින් 10% බලන්න පුළුවන් අග බිඳුව කපා ගත්තාම. මේ 1000න් 10 කියන්නේ 100නේ 200න් 10 කියන්නේ 20යි. 10 කියන අපිට ටක් ගාලා ඔලුවට එන එකක්. ඒතර 5 කියන්නේ එකකින් භාගයක්. 5 කියන්නේ එහෙනම් 10යි. 10ක් 20 නම් 5ක් කියන්නේ 10යි. right. එහෙනම් 190කට තමයි ණයට අරගෙන තියෙන්නේ. ධන 190යි තොග ධන 190යි තොග වෙළඳ ගෙවිය යුතු දෑ ධන 190යි. ධන 190යි වෙළඳ ගෙවිය යුතු දෑ. right. 3.10 කියනවා අර 3.8 මෙන්න මේ දවසේ මෙලදී ගත්ත තොග ටික ආපහු යවනවා. right. එතකොට මේකේ අනිත් පැත්ත තොග ටික අඩු වෙනවා. දැන් කඩේ තොග ටික නැවත යවනවනේ සැපෙවුම් කරුට අපිට දීපු කෙනාට. දැන් ඒකට ගෙවන්න ඕනෙත් නෑ එහෙමනම්. කටපාඩම් කරනව නෙවෙයි මේක බොහොම අවබෝධයෙන් ගන්න. දැන් ඒ තිබ්බ වගකීමක් නැති වෙලා යනවා. 3.12 20ක තොග හානි වීම. තොග කියන වත්කම අඩු වෙනවා. ඒක වියදමක්. තොග හානි වෙනකොට පාඩුවක්. හිමිකම අඩු වෙනවා 20ක්. තොග හානි නැත්නම් හානි වූ තොග. වියදමේ නම තොග හානි. right. ඉතින් මේවයි සංකීර්ණ ප්‍රශ්න හදන්න පුළුවන් මම හම්බෙන් නිකමට වාට එකක් කියන්න මේක ඇත්තටම තව අපිට 6 වෙනි පාඩමේ වගේවත් එක්ක සම්බන්ධ වෙනවා. මම චූටියට කිව්වොත් දැන් මෙහෙම 20ක තොග හානි වෙනවා. නැත්නම් අපිට අභ්‍යාසයේ ඒකටම එකතු කරොතින් එයින් 15ක් රක්ෂණ සමාගම වන්දි දෙන්න එකඟ වෙනවා. දැන් තොග රක්ෂණය කරලා තියෙනවා නම් ඉන්ෂුරන්ස් කරලා තියෙනවා නම් තොග හානි වුණාට ඇතැම් විට ඒ සම්පූර්ණම වටිනාකම අපිට පාඩුවක් වෙන්නේ නැහැ වුණා. මම පොඩි උදව්වක් කරන්නේ රක්ෂණ සමාගම කියනවා හරි ඉන්ෂුරන්ස් කරපු කම්පැනි එක කියනවා ආට ඒකෙන් අපි 15ක් දෙන්නම්. ඒ කියන්නේ 75ක් වන්දි හම්බෙලා. එහෙම වුණත් දැන් මේක නොසලකා වා කියන්නේ එක ගනුදෙනුවක් දෙනවා. තොග හානි වීම 20000යි ඉන් 175ක කියන්නේ 15ක් රක්ෂණ සමාගම වන්දි ලෙස ගෙවීමට එකඟ වී ඇත. ගෙව්වෙත් නැහැ තාම ගෙවන්න එකඟ වුණා. එහෙම වුණොත් එහෙම දක්ෂයෙක් ඉන්නවනම් කියන්න බලන්න මේකට එන විදිහ. පොඩ්ඩක් කල්පනා කරන්න. ඔය වගේ ව්‍යාපාර ලෝකේ ප්‍රායෝගික ගනුදෙනු ඕනතරම් අපිට මේකට ආදේශ කර දෙන්න පුළුවන්. ඒ නිසා කොච්චර කටපාඩම් කරත් වැඩක් නැහැ. එක අර තියරි එක හිතලා ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්නයි ඕනේ. එතනටයි මෙච්චර ප්‍රැක්ටිස් කරන්න. බලමු කාටද කියන්න පුළුවන්ද ඒක? නම් ගම් මම හදලා දෙන්නම්. මේ අයිතම වලට වැටෙන ටික විතරක් කියන්න.
වත්කම් වගකීම් හිමිකම් වලට බලපෑම. මේක අතිරේක ප්‍රශ්නයක්. ඉන්නවද කවුරු හරි උත්සාහ කරන්න කෙනෙක්? විස්සක තොග හානි වෙනවා. වන්දි ලෙස ලැබෙන්න නියමිතයි රක්ෂණ සමාගම කියන හරි වාට දෙන්නම් 15ක්. වාහනයක වුණත් වෙන්න පුළුවන් නේද? වාහනේ හැප්පෙනවා බලනකොට පාඩුව ලක්ෂ 5යි. රක්ෂණ සමාගම කියන හරි ලක්ෂ 4ක් වන්දි දෙන්න. සමහරු නම් ඊටත් වඩා ගන්නවා 5ට වඩා. ගිහිල්ලා බලෙන් හප්ප ගන්න කට්ටියක් ඉන්නවා නේද? කවුරුත් නැද්ද? නිකන් පොඩි try එකක් දාන්න මේ වැරදුනාට කමක් නැහැ. හරියන්න හරි වරදින්න හරි try කරන්න එපා. නැද්ද අමාෂා? සෙව්මි. සඳරු පාරමී සුරංගනා. කො චතුනේ. මම උත්තර දෙන කට්ටියත් එක්ක පොඩ්ඩක් මතක් කරේ නම්. මැසේජ් එකක් හරි දාන්න නිකන් කියන්න ප්‍රසිද්ධිය කියලා වැරදුනොත් ලැජ්ජයි කියලා හිතෙනවා නෝ. අර එහෙම එකක් ආව හිතලා හරි ගියොත් හරි සතුටුයි ඇත්තටම මේ. ඒ කියන්නේ මේ ඉගන්නපු එකේ ප්‍රතිඵලය ඒක තමයි. ඔය උඩම ලකුණු තීරණය වෙන්නේ ඒ වගේ පොඩි විශේෂ හිතන තැන් එක්ක. දැන් මේක විභාගයකට ඇවිල්ලා නැහැ මට මේ සමීකරණ යටතේ. වත්කම් අඩු වෙනවා 20යි තොග කියලා. හොඳයි හරි. හිමිකම් අඩු වෙනවා 5යි තොග හානි. හරි හරියටම හරි. වත්කම් වැඩි වෙනවා 15යි ලැබිය යුතු රක්ෂණ සමාගම් වන්දි. ඔව් හරියටම හරි. ලැබිය යුතු රක්ෂණ වන්දි. නියමයි. අතරම හරිම සතුටුයි. තේරුණාද? මෙන්න මේක තමයි ඕන. මේ ටික තමයි ඕන. මට දුර ගමනක් තියෙනවා මේක ඇත්තටම තනියම හිතලා ඔය ගන්නට වා කියාගත්ත නිසා. ওই ටික තමයි ඕන. දැන් අපි දෙන ගනුදෙනුව පාඩම් කරලා ලියන එක නෙවෙයි. ඒක හොඳයි. ඒකක් ගන්නත් පුළුවන්. හැබැයි මම ඒ ළමයි මොනවා කිව්වත් මම හැමදාම කියන එක දැන් ඔය අයිලන්ඩ් ෆස්ට් ගත්තු ළමයි දෙන්නත් එක්කම මම අවසාන වෙනකම්ම හිටියා. හරිද? එතකොට ඒගොල්ලෝ තුල දැකපු විශේෂත්වය මේක. ඒ කියන්නේ වෙනස් දෙයක් කිව්ව ගමන් ටක් ගාලා ඒකට ඇඩප්ට් වෙනවා. අනුගත වෙන්න පුළුවන්. පස්සේ ඔය සල්ලිත් එක්ක මේ වෙනස් වෙලා මාරුණාට සමහර සැරින් සැරේ අහපු ප්‍රශ්න ඒ කතා කරපු දේවල් ඔක්කොම මගේ ඔළුවේ දෝංකාර දෙනවා. ඉතින් මේ තනියම ඉන්නලාට මම කල්පනා කරනවා. හරිද? ඉතින් මේ මම කියන්නේ හැදුවේ පැත්ත නෙමෙයි. ඔයාගේ පැත්ත මේ ඇත්තටම හොඳයි. එහෙම ඉලක්කයකට යන්න පුළුවන්. ඔන්න. තව කවුරු හරි මෙහෙම හිතුවා නම් කිව්වේ නැති වුණත් එතන පොඩි අඩුවක් තියෙනවා. Tamanට විශ්වාසය අඩුකම. right. හරියටම හරි. මම පැහැදිලි කරන්න ඕනද පොඩ්ඩක්? දැන් කඩේ තියෙන තොග ටික අඩු වෙනවා 20කින්. තොග හානි වුණානේ. නේද? දැන් අර බොල් ණය ඉගෙන ගත්තා. අර ණය ගෙතියන්ගෙන් ලැබෙන්න තියෙන ඒවා ඉගෙන ගත්තා. ඒව උදව් කරගෙන මේක නිර්මාණය කරගන්න ඕන. කඩේ තියෙන තොග ටික අඩු වෙනවා. අඩු වෙලා හැබැයි පාඩු වෙන්නේ 5යි. මොකද ආයි 15ක් දෙන්නම් කියන රක්ෂණ සමාගම. එහෙනම් තොග හානි කියන එක 5යි. ලැබෙන්න තියෙන රක්ෂණ වන්දි 15ක් කර ණය ගෙතියන්ගෙන් මුදල් ලැබෙන්න තියෙනවා වගේ කියලා එහෙම ආදේශ කරගෙන හදා ගන්න ඕන. right. දැන් ඊළඟට ඔයගොල්ලෝ කරන්න මේක දැන් මේක මේ කවුන්ටින් වල නෙවෙයි. මොනවා හරි ඕනම වෙන භාෂාවක් ඉගෙන ගන්න ගියා වුණත් එතනින් හිතන්න පුරුදු වෙනවා. දැන් සමහරවිට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට ඒ සර් උගන්වන ටික විතරක් බලලා පැත්තකින් තියන්නේ නැතුව තනියම ඊට සමානව හිත හදනවා නම් තව වෙනස් දේවල් හිතන්න උත්සාහ කරනවා. එයා තමයි ඉගෙන ගන්නවා කියන්නේ. පොඩි උදාහරණයක් ගන්න නේද? ප්‍රසන්ටේෂන්ස් වලින් මොන හරි එකක් කතා කරලා තියෙන. එතනදී වා හිතනවා ඊළඟට ඊට වඩා තව කොටසක් එකතු කරලා කියන්නේ කොහොමද? මම ඔයගොල්ලෝ බොහොම පොඩිම දැනකින් කියන්නේ. නැත්නම් ෆියුචර් ටෙන්ස් එකේ. නැත්නම් ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස්. ඒ කියන්නේ එහෙම එකක් වුණොත් කොහොමද? අර එහෙම තනියම හිතනවා. ඒ වගේ මේක ඇතුලේ
ඔයා හිතන්න ඕන කොහොමද මේක මේ ඇතිවන බලපෑම කියන්නේ දිත්ත බලපෑම නේ රයිට් හොඳයි එහෙනම් මම මේක මකනවා අනිත් අය හිතන තව තව ගනුදෙනු හිත ව්‍යාපාරවල වෙන්න පුළුවන් ගනුදෙනුවක් දැක්කහම එහෙම ගනුදෙනුවක් ගැන හිතනහම එහාට රයි යමු රයිට් මම එනවා ගානට 3:12න් පස්සේ 3:14 රුපියල් ලක්ෂයක් පිරිවැය වූ තොග 1,80,000කට මිල ලකුණු කර විකිණීම සඳහා ඉදිරිපත් කර තිබූ අතර 10%ක වට්ටමකට යටත්ව අත්පිට විකිණීම. දැන් අර ඔළුවේ චිත්‍රයක් හැදෙන්න ඕන. කඩේ තියෙන ඕන ලක්ෂයකට ගෙනාපු තොග පිරිවැය කියන ගත්තු මිල. මිල ලකුණු කරලා තිබ්බ මේකේ 1,80,000යි. එහෙනම් 80,000ක් ලාභ තියාගෙන මිල ගහලා තිබ්බා. රයිට් කස්ටමර් ආවට පස්සේ හිතනවා 10%ක ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕන. එහෙම නැත්නම් බොරුවට ලකුණු කරලා තිබ්බා 10%ක් කොහොමද අපි දෙනවා ඩිස්කවුන්ට්. රයිට් එහෙනම් දැන් ඩිස්කවුන්ට් එක දෙන්නේ පිරිවැයට නෙවෙයිනේ අපේ ළඟ තියෙන ගානට නෙවෙයිනේ විකුණන්න ලකුණු කරපු මිලට. කස්ටමර් දන්නෙත් නැහැ මේක අපි ගෙනාවේ කීයද කියලා. නේ? අපි ගෙනාපු ගාන හොරාට තියාගන්න ලක්ෂයට ගෙනාවේ මේ ටික. 180ක් මිල ලකුණු කරලා තියෙනවා. රයිට්? කස්ටමර්ට කියන මෙන්න මිල 180යි. හැබැයි ආපු ගමන් රයිට් අපි කියනවාට විතර එන මිනිස්සුනේ මෙන්න 100ට 10ක්. එන 18ක් අඩු කරලා දෙන්න. 1,80,000න් 18ක් අඩු කරලා දෙන්න. 1,80,000න් 18ක් අඩු කරනවා කියන්නේ 20ක් අඩු වෙනවා. බලන්න ටග්ගලියව හදා ගන්නත් පුරුදු. 180න් 20ක් අඩු වුණොත් 160යි 162යි. මේවා පැත්තකින් ලියනවා මේකෙන් මේක අඩු කරනවා. එහෙම බෑ. ඒක තියෙන්නේම දවසට මම මේ යෝජනා කරේ පැයක් ප්‍රැක්ටිස් කරන එක ඇතුලේ මේ ඉලක්කම් එක හැප්පෙනේවා අලුතෙන් දේවල් හිතෙනේවා ඔක්කොම එනවා. කවුරු හරි මේක කරන්නේ නැත්නම් දැන් ඔයගොල්ලන්ට තව තව මූලාශ්‍ර තියෙනවා මගේ අතින් මේ හම්බෙන් මට පොතක් පේන්න පටන් ගත්තා මම උගන්නන තැන ඉස්සරහා. right ඔයගොල්ලෝ chartered accountants මේ අපි කරපු කාලේ එකක් වරලත් ගණකාධිකරණය කරනවා නම් ඒකෙත් ඔය ගිණුම් කරණය ගැන සෑහෙන්න තියෙනවා. මහා පොත්පත් තියෙනද මේවෙන් කොහෙන් හරි අන්තර්ජාලය හරහා මේ ඇලිත් නැහැ පොතේ. මේ හොයාගෙන නැත්තම් පරණ කවුරු හරි හම්බුනහම අහන්න ඕනේ මේක. දැන් ඉගෙන උනන්දුව තියෙන කෙනා එහෙමනේ. නේද? අපි තුමු සමහර ඔය විදුලි උපකරණ එහෙම හදන්න ඒකට හැබැයි වුණා නැත්නම් මියුසික් වලට ඒ වගේ එක එක පැතිවල සික් හැදුන කට්ටිය මියුසික් නම් කොහේ ගියත් කතා කරන්නේ මියුසික් දකින්නේ ඒවා ඒ හොයන වගේ මේකට ඉතින් එහෙම එකක් හැදුනොත් එහෙම ඉන්නවා. එහෙම හැදුනොත් අර ඉස්සරහා යන්න තියෙන පැතිත් එක්ක බලලා පුළුවන්. එතකොට මෙයා මේකේ යෙදෙනවා සහ ටට්ටක් කාලේ වල්ල ගන්න. කොහොම හරි ආස වෙන්න ඕන විශේෂයට. ආස වෙන්න දැන් විශේෂ අමාරු වුණොත් ටික ටික එහාට ගිහිල්ලා මේකට ආස හිතෙන්නේ නැහැ කොහොම හරි. අමාරු නොවෙන්න ඔයගොල්ලෝ වග බලා ගන්න ඕනේ. විශේෂ අමාරු කියන්නේ මේකේ යෙදෙන ප්‍රමාණය අඩු වෙන එක. මම මුලදී මේව මතක් වෙනවා කියන්නේ කල් ගිහිල්ලා මේව කියලා වැඩක් නැහැ එකක්. හරිද? දැනට කාටද හිතනවා අම්මෝ මේව අමාරු වෙන කියලා අඩු ගන්න ඊළඟ group එකකට join වෙනවා. second group third group ඒවයි join වෙලා මේකෙත් යන්න කමක් නැහැ. ඕන්ලා කරවටත් එන්න. එවිල්ලා මේ ඒක අතරේ මේ ටික හදාගෙන යනවා ඩෙවලොප් කරගෙන යනවා. අපි වැඩි කාලයක් යොදවලා එනවා. කොහොම හරි මේකට දෙන්න පුළුවන් උපරිම කාලයක් දීලා යන්න. එතකොට හරි එහෙනම් මම මේක මකනවා. අපිට පැහැදිලි නේද මේක මේ විකුණන්නේ 162කට. දැන් 180 කතාව බොරුවක්. 100කට පිරිවැයු 100කට අපි ගෙනාපු තොගය විකුණන්නේ 162කට. 18 වැඩකුත් නැහැ. බඩෙන් අපි ලියමු බලන්න. 3:14 තොගේ අඩු වෙනවා 100කින්. තොගේ කියන්නේ ව්‍යාපාරයේ තියෙන තොග ටික. ඊට පස්සේ අත්පිට විකුණනවා 162කට. කතන්දර එච්චරයි. මුදල් ලැබෙනවා 162ක්. එහෙනම් වැඩෙන් ලාභ තියෙන්නේ 62යි. මේක ආපහු හරවලේවල කිව්වොත් මං හිතන්නේ දීලා නැහැ. ඉතින් ඕක අර වගේම රිටර්න් එක දාන්න. මේ ඔක්කොම හැම එකක්ම අඩු කරා. අඩු කරන්න කියන්නේ දැන් මෙතන තොග ආයි එකතු වෙනවා. මුදල් අඩු වෙනවා. ලාභ නැති වෙනවා. 3:15 හරිනේද මේකේ ගැටලු නැහැ නේද? දිගු කාලීන ණය 120ක් ගෙව්වා. ඒක ඇතුලේ පොලි තියෙනවා 20ක්. ඔයගේ ලාච්චුවේ සල්ලි අඩු වෙනවා 120ක්. මුදල් ඍණ 120යි. හැබැයි ණය අඩු වෙන්නේ 100යි. බැංකු ණය.
දිගු කාල ණය. ඒක ඒ විදිහටම ලියන්න. දිගු කාල ණය. ඉතුරු 20 පොලි කියන්නේ වියදම. පොලි කියන්නේ වියදම. 3.18 ව්‍යාපාරයේ අයිතිකරු රුසිරු සතු ගොඩනැගිල්ලේ පවත්වා ව්‍යාපාරයකම ආවක් වෙනකොට පුතේ දෙන්න. ව්‍යාපාරය අයිතිකරු රුසිරු සතු ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන අතර ඒ සඳහා 20000ක් ඔහු ලබා ගැනීම. right මම කැමති මේක ඔයාගෙන් අහන්න කොහොමද ලිව්වේ කියලා. කියන්න බලන්න. මම මේ වගේ කලින් කතා කරා. ඉක්මන් කරමු. මුදල් අඩුවේ 20යි ගොඩනැගිලි කුලී වියදම් අඩුවේ 20යි. ඔව්. ගොඩනැගිලි කුලී වියදම් නිසා හිමිකම අඩුවේ 20යි. දැන් මේක ගැනිලි නෙවෙයි අයිතිකරු ගත්තට. හරි? මුදල් අඩුවේ 20යි. දැන් මේ වගේ දේවල් හවුල් ව්‍යාපාර, තනි ව්‍යාපාර සංකීර්ණ ගණන් ඇතුලේ අපි කතා කරනවා වයින්නවා. ඒකට මේ මුලක් තමයි හදන්නේ. නිසා කවුරු හරි හිතනවා නෑ මේකම කටපාඩම් කරගන්නවා මෙහෙම කියලා. එහෙම බෑ. මේක බලලා දිගටම මේක මතකේ තියාගෙන යන්න ඕන. අර අපි අර ඕල් සිලබස් අයිලන්ඩ් ෆස්ට් ගත්ත දරුවා කියන්නේ මේන්ටේන් කරන් යන්න කියලා ඔයගොල්ලෝ. මම මේ වීඩියෝ එක අහනකොට හරි වටිනා වචනයක් ඒක. ඔයගේ දැනුම ඒක නඩත්තු කරන් යන්න කියන එක. ඒක ඇතුළේ ලොකු අර්ථයක් තියෙනවා. ගොඩක් අයට ඉගෙන ගන්න වෙලාවේ විෂය තේරුම් ගන්න මේ නොතේරෙන ඉන්න පුළුවන්. ගොඩක් අයට මේක හරියට අල්ලන් යන අයට ඉගෙන ගන්න වෙලාවේ හොඳටම තේරෙනවා. තේරලා ඒක හොඳටම හදන්න පුළුවන් ඒ අවට කාලය තුල දුන්නොත්. හැබැයි මේක අපි අවුරුදු 2ක අවසානයේ ටාගට් එකකට යන්නේ. අවුරුදු 2ක් අන්තිමට ඒ ටාගට් එක අචීව් කරන්න යද්දි ඒ ඉලක්කයට ළඟා වෙන්න යද්දි එතකොට ඔබට මේ ටික ඒ අවුරුදු 2ක් වෙනකන් මතකේ තියෙනවා නේ. එහෙමනම් අන්න අර කියන වචනේ මේන්ටේන් කරගෙන මේක නඩත්තු කරන් යන එක. ඔයාට මේ දැනුම අමතක වෙන්න නොවි හැරෙන්න නැත්නම් පැත්තකට යන්න නොදී මේක මතකේ තියාගන්න. ඔය මේව නැවත නැවත බලන්න ඕන. දැන් මම මේක කියන්නේ දැන් ඔයගොල්ලෝ තුන්වෙනි පාඩමට ආවට දැන් අපි තාම දෙවෙනි පාඩමේ තියෙනවා. මම මේක අත්හදා බලලා පෙන්නනවා. පළවෙනි පාඩමේ තියෙන සමහර ඕගොල්ලෝගේ. ඒ නිකන් ජොයින් වෙන්න පුළුවන් ආයිත් කතා කරන් යන පළවෙනි පාඩම දවස් දෙකක් තියෙනවා. මං හිතන්නේ දවස් දෙකේ නිකන් ඉන්නේ. සමහරු පන්ති ඇති. ඉරිදා උදේ 7:09 බදාදා උදේ 7:09 දැනට. එතකොට ඒවට ජොයින් වෙන්න පුළුවන්. නිකන් හරි සම්බන්ධ වෙන්න පුළුවන්. අන්න ආයිත් මතකේ අලුත් වෙනවා. නේ? එහෙම එතකොට දැන් මේ පාඩම් 16ක් නේ තියෙන්නේ. කොච්චරවත් වාර එහාට යද්දි මේවා හාරලා අවසන් ඕන. නැත්නම් ඒක මතකෙන් අයින් වෙන්න පුළුවන්. එහෙම ටික කාලයක් කරද්දි නිතර ඒක කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් මුල් කාලේ එහෙම කරාම අපි හිතමු දැන් ඔයාලට 15 වෙනි පාඩමට 14 වෙනි පාඩමට යද්දි අරව දිහා නිකන් හැරලා බැලුවත් මතක් වෙනවා. පොතේ පිටු ටික ඔළුවෙන් පෙරලන්න පුළුවන් අන්තිමට. එච්චරට බලන අය ඉන්නවා. මම මේ කියන එක තේරෙන්න ඕන. ඔළුවෙන් පෙරලන්න පුළුවන් කියන්නේ පොත උඩ නිදාගෙන නෙවෙයි. ඉතින් පුළුවන් මේ පිටුවේ තිබ්බ මේක මෙතන මේ සටහන රයිට් මෙතන තමයි තිබ්බේ කියලා එච්චරට උහුරු නැති මේකට බෑ අමාරු නෑ වැඩේර ගන්න විදිහත් එක්ක තමයි සමහරු මේක ඉපාම වෙලා ගත්තොත් මම නම් ඒගොල්ලෝ යෝජනා කරන්නේ මේක කරන්න එපා කියලා. මොකද ජීවත් වෙනවා කියන්නේ අපි එහෙම විඳවන්න ඕන එකක් නෙවෙයි විෂය ඇතුලේ හරි නේ. අපි දැන් අවුරුදු දෙකක් මේකේ ඉඳලා ඊට පස්සෙත් මේකෙන් මේව ඉන්නම් ජීවත් වෙන්න යන්නේ. ඒ අපි එහෙම අකමැති එකකට යෙදෙන්නේ. නිසා කවුරු බලෙන් දැම්මත් මේකට අකමැති නම් මම කියන්නේ කැමැති ශේෂ්ත්‍රයකමට යොමු වෙන්න ඕන. හොඳයි. නැත්තම් අපි කියන්නේ වලට බැස්සනම් ඒ ලින්ක් කටෙන්ම ගොඩ වෙන්න ඕන කියලා. නිසා මේකෙන් ගොඩ වෙන්න මේකට බැස්සනම් මේක එහෙම කරනවා නම් හොඳට මේකේ වැඩවල යෙදෙන්න ඕන. කාලේ දෙන්න. මම දවසකම පැයක් දෙන එක හරි. හිතන තරම් ලේසි නෑ. මොකද අපි එළියට බැස්සාම ටීවී එක ගත්තාම ෆෝන් එක අතට ආවම Facebook ගියාම ඒ තේරෙනවා නේ මේක තව පැයක් ඉන්නවා භාගයක් ඉන්නවා කියලා. ඒක තමයි තැන. එතන වාට හිත හදාගන්න පුළුවන් නම් ඕක පැත්තකින් තියලා මෙතනට පැයක් දෙන්න ගාන හදන්න. දැන් ගාන හදන්නෙම නැතුව ඇවිල්ලා ඉන්නවට වඩා අන්න ඒක තමයි ටර්නින් පොයින්ට් එක. අපි හිතනවා මේ මහා ලොකු දේවල් කියලා. නෑ මේ චූටි චූටි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. ඒක එකතුවක් විදිහට තමයි ලොකු දෙයක් අවසානයේ ලැබෙන්නේ මට. right 3:18 රුසිරි සතු ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන්නේ ව්‍යාපාරය ඒකට 20000ක් ඔහු අරන් ගියා කියන්නේ සමහර අයට හිතෙන්න පුළුවන් මේක ගැනිලිනේ කියලා. නෑ අපි ඉගෙන ගත්ත ඒකක සංකල්පය.
ව්‍යාපාරය සහ අයිතිකරුව කියන්නේ පාර්ශ්ව දෙකක්. එකක දෙකක්. එහෙමනම් ව්‍යාපාරය කරගෙන යන්නේ අයිතිකරුගේ බිල්ඩින් එකේ නම් එයාට ඒකට කුලී දෙන්න ඕන. ඒක තමයි தත්ත්වය. එහෙමනම් ඒක ව්‍යාපාරයේ වියදමක්. තවත් කෙනෙක්ට කල්පනා කරන්න පුළුවන් මේක කටපාඩම් කරන්න නැතුව. අපි පිට කෙනෙක්ගේ බිල්ඩින් එකක කරන් ගියා නම් ওই වගේම තවත් කඩයක් කරන් යනවා වෙන කෙනෙක්ගේ බිල්ඩින් එකක කුලියට. අයිතිකාරයාගේ බිල්ඩින් එකේ නෙවෙයි. ඒතර ඔහු ඒකට කුලී ගෙවන්න ඕනේ. නේ ඔහුට එතන වියදමක්. අපි ව්‍යාපාර දෙක සංසන්දනය කරොත් ඉතින් මේ ව්‍යාපාරයේ අයිතිකරුට කුලී දෙන්නේ නැත්නම් ඔහුගේ ලාභ වැඩියෙන් පෙන්නයිනේ. වැරදීනේ එතකොට. අනිත් ව්‍යාපාරේ ලාභ අඩු වෙයිනේ අපිට වඩා. ඒ වගේ තව තව එහාට හිතන්න ඕන. හොඳයි මෙන්න මේක වියදමක්. ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී. අපි ඊළඟ එකට. 3.18න් පස්සේ 3.20. 3.20 වැටුප් ගෙවීම 25000. වැටුප් ගෙවනවා 25ක්. මෙන්න ලාච්චුවේ සල්ලි අඩු වෙනවා 25ක්. වැටුප් කියන්නේ වියදමක් කියලා ඔයා දන්නවා. වැටුප් හා වේතන කියලා කියනවා මේකට. වේතන කියලාත් කියනවා. ඒ වචන අලුත් වෙන්න පුළුවන් සමහර අයට. වැටුප් කිව්වත් වේතන කිව්වත් වැටුප් හා වේතන කිව්වත් අපිට සමානයි. නමුත් මෙහි පොඩි වෙනස්කම් ටිකක් ඉස්සර අපි ගිණුම් කරනදී හඳුනාගත්ත අපි ඉදිරියේදී ඒවා කතා කරමු. අපිට දැනට ගැටලුවක් නැහැ. වැටුප් වේතන වැටුප් හා වේතන මොනවා කිව්වත් මේ සේවකයන්ට ගෙවන පඩි තමයි. නම් වැටුප් නැත්නම් වේතන. wages and salaries කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. 3.22 කොමිස් ආදායම් ලැබෙනවා 40ක්. පේනව නේද බෝඩ් එක 3.22 කොමිස් ආදායම් ලැබෙනවා. ඕන ලාච්චුවට සල්ලි ආව 40ක්. මුදල් ධන 40යි. right කොමිස් ආදායම් ලැබීම 40යි. එහෙනම් ආදායමක් නිසා හිමිකම ඉහළ යනවා. කොමිස් ආදායම්. 3.24 බොල් ණය කපා හැරීම 20යි. මට උඩින්ම කන්න වෙනවා. 3.24 බොල් ණය කපා හැරීම 20යි. ණයගැතිවත්කම වෙළඳ ලැබිය යුතු වත්කම අඩු වෙනවා 20ක්. ඒත් එක්කම හිමිකම අඩු වෙනවා 20ක්. මොකද බොල් ණය කියන්නේ පාඩුවක් ව්‍යාපාරයට අලාභයක් නිසා. 3.26 තොග පරිත්‍යාග කරනවා 10යි. පරිත්‍යාග. එතකොට තොග ටික අඩු වෙන්නේ කඩේ. තොග අඩු වෙනවා. එතකොට මේ පරිත්‍යාගය කියන්නේ වියදමක්. දැන් ඒකට එහෙම වෙන්න හේතුව දැන් වත්කමක් අඩු වුණානේ. වත්කම අඩු වෙනවා. ඒ තුල ඊළඟ වෙන දේ අනිත් පැත්ත බලුවොත් වගකීමට. තවදුරටත් ඉතින් දැන් මෙතනට සම්බන්ධයට අමතරව අනිත් ඒවා දැන් වගකීමකට බද්ධ කරන්න පුළුවන්. සම්බන්ධ කරන්න පුළුවන්. වගකීමක් ඇති වෙන්නේ නැහැ පරිත්‍යාග කරා. ආයෙත් තව වත්කමක් ඇති වෙනවාද? තොග ටික දුන්නාම ඒත් නැහැ. එහෙනම් වත්කම අඩු වීම තුලින් හිමිකම අඩු වෙනවා. වෙන්නේ එකම තැන මේ විචල්යන් තුනනේ තියෙන්නේ. දැන් මෙයා අඩු වෙනකොට මේ පැත්ත කවදාවත් වැඩි වෙන්න බෑනේ. වගකීම අඩු වෙන්නෙත් නැහැ. එතන කොහොමද බලපෑම නැහැ. මෙයා වැඩි වෙන්න බෑ. අඩු වෙනවනේ මෙතන වැඩි වෙන්නෙත් නැහැ. තොග පරිත්‍යාග. එහෙම තර්ක කළාත් හිතන්න. රයිට්? එතකොට එහෙමනම් දැන් ඊළඟට කල්පනා කරනවා මේක අයිතිකරුට දුන්නේ නැහැ. අයිතිකරු අරන් ගියේ නැහැ. හැබැයි හිමිකම අඩු වෙලා. අන්න දැන් නිර්වචනය මතක් වෙනවා. අයිතිකරුට දෙන්නේ නැතුව හිමිකම අඩු වෙනවා නම් ඒක වියදමක් තමයි. එහෙනම් පරිත්‍යාග කියන්නේ වියදමක්. පරිත්‍යාග කියන්නේ වියදමක්. අපි එනවා 3.26න් පස්සේ 3.28 බහණ්ඩ ගැනිලි. බහණ්ඩ ගැනිලි. අයිතිකාරයා කඩෙන් තොග ටික අරන් යනකොට කඩේ තොග කියන වත්කම අඩු වෙනවා. ඒක ගැනිලි කියනකොට පැහැදිලිවම අයිතිකරු ව්‍යාපාරයට අයිතිකරු සම්පත් සැපයුවාම එයාට හිමිකම අයිතිය සමාන වචනනේ අයිතියනේ හිමිකම කිව්වේ. ඒක වැඩි වුණා වගේම ඒකෙන් අරන් යනකොට එයාගේ අයිතිය අඩු වෙනවා. ඕන තැනක එහෙම නෙවෙයි. කොහේ හරි සල්ලි ටිකක් තියලා බැංකුවේ සල්ලි ටිකක් දාලා ඔය කෝණෙන් ඔයා ඒක හිතන්න. බැංකුවේ මුදල් ටිකක් තැන්පත් කරලා කියනවා හරි මගේ අයිති සල්ලි බැංකුවේ තියෙනවා නේ. මට අයිතියක් තියෙනවා බැංකුවේ තියෙන සල්ලි වලින් දැන් ලක්ෂයක්. ලක්ෂයක් ඩිපොසිට් කරා නම්. ඒක නෙවෙයි කියන්නේ. අයිතිය වැඩි වෙනවා දැන් ඔයාලට. ඔයාගේ සල්ලි බැංකුවේ තියෙනවා මට අයිතියක් තියෙනවා. ඒහා සමානවම අයිතිකරු කඩේ පටන් ගත්තාම රයිට් එතන වත්කමක් තියෙනවා. එයාට ඒකේ අයිතියක් තියෙනවා. සරල සමීකරණය. දැන් ඒක අරන් ආවම බැංකුවෙන් සල්ලි ටික අරන් ආවම මොකද වෙන්නේ?
අතන වත්කම ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි අඩු වෙනවා සහ දැන් ඔයාට එතනින් ලැබෙන්න තියෙන අයිතිය අඩු වෙනවා. ඒ හා සමානවම මේවා හිතන්න දැන් ඒ වගේ පොඩ්ඩක් එහාට එහාට බද්ධ කරගන්න. රයිට්. තොග කියන වත්කම අඩු වුණා වගේම ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. දැන් අයිතිකරු අරන් ගිහිල්ලානේ. හරි ඒක වියදමක් නෙවෙයි. අයිතිකරු අරන් ගියාම. හරි අතනින් හිතන්න බැංකුවේ සල්ලි ටික අරන් ආවම එතකොට ඒක වියදමක් නෙවෙයි වගේ. රයිට්. 3.28 අවසාන එක 3.30. මෙතන ලියන්න. 3.30 මෝටර රථයේ වටිනාකම ෂේ වෙලා තියෙන 15ක්. එහෙනම් දීපල පිරියත උපකරණ එහෙම නැත්නම් මෝටර රථ වඩා හොඳයි මෝටර රථ කියලාම ලියන්නේ. මෝටර රථ කියලා දීලා තියෙන නිසා අඩු වෙනවා. ඒකත් අර වගේම හිතන්න. ෂය. ඒකට කියන්නේ වියදම. ෂය. දැන් මේ තුල ඔයා ඉගෙන ගන්න ඕනේ. දැන් පරිත්‍යාග කරාට මුදල් අඩු වෙන්නේ නැහැ. හැබැයි වියදම ෂය වෙනවා. වත්කම් වල අගේ අඩු වෙනවා. කාලයක් පාවිච්චි කරගෙන යද්දී. ඒක මුදල් අඩු වෙන්නේ නැහැ. හැබැයි වියදම. අපි වියදම් කියන එක මුළු ගිණුම් කරන්නේ පුරාවටම ඕක තමයි හඳුනගන්නේ. මේක තනින් තැනට වියදම කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඔයගොල්ලොත් මගට ගිහිල්ලා හිතන්න එපා මේක වියදම්ද දන්නේ නැහැ කියලා. එහෙම බෑ. මේ කියන රාමුව ඇතුලේ තියෙන ටික තමයි වියදම්. හොඳයි. අපි එහෙමනම් ඊළඟ කොටසට එමු මේකේ. මට කියන්නේ මේ ඔක්කොම හරියයි. මේක එච්චර අමාරු නෑ. නමුත් අපි බලමු. ඔක්කොම ටික හරියටම හරි. ටග්ගල මෙසේජ් එකක් දාන්න yes කියලා. මම අංක දෙකට එන්න හදන්නේ මේක මකලා. මේක ලියා ගන්න බැරි මොන හරිය තියෙනවා නම් කතා කරන්න නැත්නම් අපැහැදිලි එකක් තියෙනවා නම් කතා කරන්න. මෙසේජස් එක හොඳයි. සහ මේ තීරුණේ නැති ගනුදෙනුවක් තියෙනවා නම් අඩුම තරමේ මට දිනේ මෙසේජ් කරන්න. 3:28 ආයිත් කියලා දෙන්න කියලා. හරි මොන හරි නැත්නම් 3:10. එහෙම ගැටලු තියෙන අය මේ වෙලාවෙ විසඳගන්න. ඒත් එක්ක මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ වෙනකොට පාස් පේපර්ස් හදනවා කියලා මේවයි. හරි. බැරිව තියෙන තරම්. ඒ ඇතුලේ නමුත් ඔයාලට දැන් 80ක් හදාගන්න පුළුවන්. පාස් පේපර් එකක් ගත්තාම පේපර් එකෙන් 80ක් නෙවෙයි. ගිණුම් කරන සමීකරණයේ අභ්‍යාසයේ සෙකන්ඩ් පේපර් එකේ තුන්වෙනි අභ්‍යාසයේ හැම අවුරුද්දෙම ඔයාලට ගානෙන් 80ක්වත් හදාගන්න පුළුවන් දැන්. මාකින් තියෙනවා නම් ලකුණු දීලා බලන්න මම කියන එක ඇත්තද කියලා. ඉස්සර ලකුණු 30ක් දුන්න 2018 වෙනකන් 2018 වෙනකන් 19 දුන්න පරණ ඕල් සිලබස් එකට 20 දුන්න ඕල් සිලබස් එකට ලකුණු 30ක් දුන්නා ඉස්සර. දැන් සමීකරණයට ලකුණු 40ක් දෙනවා. ඒතර බලන්න 30න් කොච්චර ගන්න පුළුවන්ද? 30න් 80ක් කියන්නේ ලකුණු 24ක්වත් පුළුවන් වෙන්න බෑ. 40න් 80ක් වුණා. හදාගන්න පුළුවන් නේද? 32ක්වත් පුළුවන් වෙන්න බෑ ලකුණු. එහෙම පුළුවන්. හරි එහෙනම් උත්සාහ කරලා බලන්න එක අපි එමු මේකේ ප්‍රශ්නාංක දෙකට. රෝම ඉලක්කම් දෙකට. මෙන්න සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම්. දැන් ඔයා නිකමට හිතන්න අපි මේ අතිරේක පන්තිය දාලා මේව කතා කරන් ආවෙත් නැහැ. ඔයා මේව දිහා හැරලවත් බැලුවෙත් නැත්නම් මේ වෙනකොට මේ පාඩමට වෙලා තියෙන්න පුළුවන් දේ. ඒ නිසා දැන් ඔන්න වැඩේ එහෙම තනියම පටන් ගන්න. මට මේක බෑනේ දිගට කරන්න. තුන්වෙනි පාඩමට යනවා තුන්වෙනි එකක් දවසක් දාලා කරනවා. හතරවෙනි එක පස්වෙනි එක. පාඩම් 7ක් යනකම් දවස් 7ම දැම්මත් කරන්න පුළුවන් නේද? ඊට පස්සේ. ඒ නිසා මේක ඔයා කරන්න ඕන එකක් හැම දවසකම පුළුවන් තරම්. කොහොම හරි. ඒ දැනට පුළුවන් ඔක්කොම පාඩම් බලාගෙන යන්න. රයිට් මම මේක ඉක්මන් කරනවා දැන්. ආරම්භක ශීර්ෂ ලියන්න යන්නෙත් නැහැ. කෙලින්ම 3:1 ඉඳලා ලියන් යනවා. 90ක දැන් ලක්ෂයක තොග 10ක් අඩු කළත් පිට මුදලට ගත්ත කියන්නේ මුදල් ඍණ 90යි තොග ධන 90යි. ණය හිමියන්ට 180ක් ගෙවීම. මුදල් ඍණ 180යි වගකීම් ඍණ 180යි වෙළඳ ගෙවිය යුතු ද 3.5 ණය ගෙතියන්ගෙන් 200ක් ලැබීම. ණය ගෙති නැත්නම් වෙළඳ ලැබිය යුතු ද ඍණ 80යි මුදල් ධන 80යි. 3.8
200ක තොග 105ක වට්ටමකට යටත්ව ණයට ගැනීම 190ට. තොග ධන 190යි. මෙතන එකකවත් ආදායම් වියදම් තිබ්බේ නැහැ තාම. හරි. තොග ධන 190යි. වෙළඳ ගෙවිය යුතු දෑ ධන 190යි. ණයට ගෙනාවේ. 3.10. 8 වෙනිදා ගත්තු හරවල යවනවා. ඍණ 190 තොග ටික අඩු වෙනවා. මේක රිටර්න් එක. ආපසු යවුම් කියන්නේ මේකට තමයි. වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා. දැනට අවබෝධයක් තියෙනවා ආපසු යවුම් කියන එක. දැන් අපි ඊළඟ පාඩමේදී 4 වෙනි පාඩමේදී ආපසු යවුම් ගැන නැවත කතා කරමු. 3.12. 20000ක තොග හානි වෙනවා. තොග ඍණ 20යි. 20000ක තොග හානි වෙනවා. තොග ඍණ 20යි. අන්න ප්‍රශ්නයක් දැන් එනවා. තොග හානි කියන්නේ වියදමක්. right? මම මෙතන දැන් ඉරි ගහලා නැහැ. ඔය ඉරි ගහලා ලස්සන පිළිවෙලට ඇති. මේකෙලින් ගත්තොත් තොග හානිය නිසා වියදමක් වැඩි වෙනවා 20කින්. වියදමේ නම තොග හානි. කෙනෙකුට මේක අපහැදිලි නම් මම ටක් ගාලා ඉරි ටිකක් ගහලා දෙන්න. accounting වලදී ස්පීඩ් එක කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒක දන්නේ ඉතින් ඇත්තටම ඇඩ්වාන්ස් ලෙවල් පේපර් එකක් accounting ලියපු ළමයෙක් තමයි. මේ කාලය කොච්චර වටිනවද? කාලය අඩු කරගන්න කාලය අඩුවෙන් ඒ කියන්නේ වැඩේ කරගන්න තියෙන දේ වේගය වැඩි කිරීම පමණයි කියන එක. 3.12. වේගය වැඩි කරනවා කොහොම මේ හදන ස්පීඩ් එක නෙමෙයි මේක ෂෝට් කට් හොයාගෙන ඒ හරහා කාලය තුර කරගන්න ඕනේ. මොකද දුර බෙදීම කාලය සමානයි වේගනේ නේද? ඕලෙවල් වල ඉගෙන ගත්තානේ. 3.14. 100ක් පිරිවැය උතොග දැන් ඉතින් 180 ඕනේ අපි අඳුනගත්තනේ. වට්ටම් අඩු කරා 18ක්. එවන 162කට අත්පිට විකුණනවා. right. එහෙනම් තොග අඩු වෙනවා 100ක්. වෙන තොග වත්කම අඩු වෙනවා. දැන් වත්කම අඩු වීම තුලින් වියදමක් හට ගන්නවා. හොඳට මතක තියාගන්න මේක හරිය වැදගත් මේ කතාව. මම කොච්චර කිව්වත් ඔයගොල්ලෝ දිගින් දිගට මේක පටලවා ගන්න. නිසා මේක බල හිතන්න මොකද්ද මේ කියන්නේ. right. තොග අඩු වෙනවා. මේක වැරදි නම් ලියුනේ නේ. 100ක්. එතකොට ඒ තොග අඩු වීම තුලින් වියදමක් ඇති වෙනවා 100ක. ඒකට කියන්නේ විකුණුම් පිරිවැය. හරි. ලස්සනට ඒක අවබෝධ කරගන්න මේ වෙලාවේ මම කඩේ බඩු විකුණන වෙලාවේ තමයි ඇත්තටම ආදායම සහ වියදම හටගන්නේ. ආදායම තමයි විකුණලා ලැබෙන වටිනාකම. ඒක මුදලින් ලැබුණා හෝ ලැබෙන්න තියෙන. වියදම තමයි කඩෙන් අර අඩු වෙච්ච භාණ්ඩවල වටිනාකම. ගත්තු මිල භාණ්ඩවල. මේ විකුණුම් පිරිවැය කියන්නේ ඒක. මොන වියදම හටගත්තා. මෙන්න ආදායමත් ඇති වෙනවා. ආදායම 162යි දැන්. වැඩි වෙන්නේ මුදල් නේද? අත් පිට ඕ. ලාච්චුවට සල්ලි එනවා. හැම ගනුදෙනුවකම ප්‍රතිඵල දෙකක් නේ. ඒතර ඒ මුදල් වැඩි වෙන එක ආදායමක්. ධන 162යි විකුණුම්. ඒ ආදායමේ නමක් අපි දීලා තිනවා විකුණුම්. right. දැන් මෙයා තමයි අර ආදායම් ප්‍රකාශනයේ එතකොට බලන්න ප්‍රධාන කරුණු දෙක විකුණුම් පිරිවැය කියලා. එතනොත් තවදුරටත් හිතන්න. 3.15 මම වෙනස් වෙන ගනුදෙනු ගැන පොඩ්ඩක් කාලය අරන් පැහැදිලි කරනවා. දැන් මේව අර විදිහමනේ. මේ ටිකට මම කාලය ගත්තේ නැහැ. ඔන්න මෙයා පොඩ්ඩක් වෙනස් වුණ නිසා නැවත පොඩ්ඩක් පැහැදිලි කරේ. 3.15. දැන් මේක අමතක වෙලා නෙවෙයි. මම දන්නවා මේකම මම කියලා තියෙනවා දැන් ඒක 20 වතාවක් විතර. ආයිත් කියන්නේ මට ඒක වෙනස් නිසා ඔළුවට කොහොම හරි ඇතුළත් කරන්න. 3.15 දිගු කාලීන ණය 120ක් ගෙවනවා. ඒකේ පොලිය තියෙනවා 20ක්. right. මෙන්න ණය ගෙවනවා. මුදල් අඩු වෙනවා 120ක්. මේක ඇත්තටම ගනුදෙනු දෙකක් පුතේ. ගනුදෙනු දෙකක්. ඒ ගනුදෙනු දෙකම අපි එකට එකතු කරලායි ලියන්නේ. එකට බද්ධ වෙලා යන ගනුදෙනු දෙකක්. මුදල් අඩු වෙනවා. හැබැයි වගකීම අඩු වෙන්නේ 100කින්. බැංකු ණය. දැන් මේ විදිහම ගානක් දුන්නොත් ආයේ හදන්න පුළුවන් කියන්නේ. මම මේක ලියලා ඉන්නම්. වියදමක් එකතු වෙනවා 20ක ණය පොලි. ණය ගෙවුව 100යි පොලිය ගෙවුව 20යි. මෙහෙම එකක් ආයෙ හදන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ටැලන්ට් එකක් තමයි. ඒකත් බැරි කට්ටිය ඉන්නවා. මේ කියලා දීලාත් හදන්න බැරි කට්ටිය.
මං හිතන්නේ අපි අතර රැඳෙයි කියලා එහෙම කට්ටිය දැනට ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ. එහෙම ඉන්නවා ළමයි. ඒකනේ අර 55ක් ෆේල් සහ S තියෙන්නේ නේ. right. මේ ඒක එහෙම කියලා දීපේකේ විදිහටම කරන්න පුළුවන් කියන එකත් ටැලන්ට් එකක් තමයි. නමුත් අපි අර කියන ඉහළම උඩම කෙළවරේ ඉන්නේ කියලා දීපු එක උදව් කරගෙන අර කලින් සෙව්මි කරා වගේ එතනින් එහා දෙයක් හිතන්න පුළුවන්. ඒක උදව් කරන්. දැන් ආයතනයක වැඩට ගියාට පස්සේ ඔයාලට අලුතෙන් සිද්ධියක් ඇති වෙනවා මොකක් හරි මතුවෙනකොට අර ඔයා දන්න කරුණු උදව් කරගෙන ඒකට විසඳුමක් දෙන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඇත්ත ඉගෙනීම. right මෙන්න 3:18 විස්තර කරන්නේ අයිතිකරුට ගොඩනැගිලි කුලී ගෙවනවා 20ක්. ඒක අයිතිකරුද කියලා නෙවෙයි එතනදි වැදගත් වෙන්නේ. මුදල් ඍණ 20යි ගොඩනැගිලි කුලී දන 20යි. 3:20 වැටුප් ගෙවනවා 25ක්. මුදල් ඍණ 25යි වියදම් වලට එකතු වෙනවා 25ක් වැටුප්. 3:22 කොමිස් ආදායම් ලැබෙනවා 40ක්. මුදල් ධන 40යි ආදායම්. කොමිස් ආදායම් කියලාම ලියන්න 40යි. 3:24 බොල් ණය කපනවා 20ක්. වෙළෙඳ ලැබිය යුතු කියන වත්කම අඩු වෙනවා. ඒ තුලින් වියදමක් හට ගන්නවා. බොල් ණය. 3:26 10ක තොග පරිත්‍යාග කරනවා. තොග වත්කම අඩු වෙනවා 10ක්. වියදමක් ඇති වෙනවා. තොග පරිත්‍යාග කිරීම 10ක්. පරිත්‍යාගන්නේ වියදමේ නම පරිත්‍යාග. බාණ්ඩ ගැනලි 10යි කලින් එක වගේමයි මට ආයිත් කියන්න දෙයක් නැහැ ඒකේ. උඩින්ම කරලා ලියන්නන්නේ. මේ ටික පාවිච්චි කරන්න ඒකට 3:28 බාණ්ඩ ගැනලි 10යි. ඍණ 10යි තොග. ඒතර ආදායම් වියදම් නෙවෙයි ඒක. එහෙනම් ඉතින් ඒක අපේ හිමිකම තිරුවේ හිමිකම අඩු වෙනවා. ගැනලි කලින් ආවේ නැහැ නේද ගැනලි අපිට. මෙච්චරනේ ආවේ. මෝටර තශය 15යි 3:30. අර මෝටර තවල වටිනාකම 15ක් අඩු වෙනවා. ඒ අඩුවීම තමයි වියදමක් වෙන්නේ. මේකනේ දිස්සරහ න්‍යායදී අපි කතා කරේ ඔයාලට මතක ඇති. මෝටර තශය ගිණුම හර එහෙනම් මෝටර තත බැර වෙන්න ඕන. අපි දැනට එහෙම හිතමු. අන්න වියදමක් ඇති වෙනවා ෂය. මෝටර තශය නමින් වියදමක් ඇති වෙනවා. රයිට් මම ඒකටත් කැමතියි ඔයගොල්ලෝගේ මේ ප්‍රතිචාර දැනගන්න මේ කොහොමද මට තප්පරයක් දෙන්න දැන් මේවන්න එපා. කලින් ටික බලලා ඉන්න. හරි දැන් මට එවන්න yes message එකක් දාන්න ඔක්කොම හරි අය. අනිත් අය අපි ඊළඟට බලමු. ඔක්කොම හරි අය ටක් ගාලා yes message එකක් දාන්න. සෙව්මි. පාරමී සුරංගනා ලෝචනා සඳරු චතුනි හොඳයි. මොකද අනිත් අයගේ පොඩි අඩුපාඩු ඇති කියලා මට හිතෙනවා මේ කාවින්දි ඔක්කොම හරිනේ. පොඩි එකක් දෙකක් හරි වැරදිලා ඇති. දැන් මම ඔක්කොම බලන්න යන්නේ අපිට තව අඩු ප්‍රමාණයකට ඒගොල්ලෝ සමහරට පන්තියට පහුවෙලා සම්බන්ධ වුණා. නැත්නම් දැනටමත් අපි හරියට වැඩ කරන්නේ නැහැ කියලා තේරෙනවා. සමහරලාට හැම දවසකම පැයක් දෙන්න බැරි වුණා කොහොම හරි. එහෙම. රයිට් මම ඊළඟ කොටසට එන්න කලින් මට හිතුණා මේ මම සාමාන්‍යයෙන් ඔය වෙන දේවල් කතා කරන අඩුයි. නමුත් මේකත් වෙන දෙයක් වුණාට ඔයාට වටිනවා. මේක මේ මමත් පාඩම් කරපු විදිහ සහ මේක කීප දෙනෙක් කිව්ව එක හොඳයි නිකන් අර ටයිම් ටේබල් එකක්ම හදනවට වඩා හොඳයි නේ. වඩ දවසක් මම කිව්වත් දන්නේ නැහැ. මම ඉක්මනින් විනාඩි 2කින් එක කියලා ඊළඟ කොටසට එන්න. ඔයගේ අර මතකේ හරියට නඩත්තු වෙනවද කියලා බලන්න හොඳ ආකෘතියක් මේක. right මම හදාගත්ත half sheet කොලයක් අරගෙන ඒ කාලේ half sheet දැන් A4 තියෙනවනේ. අරගෙන දිගාතට අරගෙන එක දෙකට නවල තමයි මම හැදුවේ. නමුත් දිගාතට දෙකට නවල මේ හැටි දැන් තේරෙනවනේ. එහෙම නැත්නම් half sheet එක මේ අතර ගත්තත් කමක් නැහැ.
අරගෙන මේ විෂයන් ටික ඔයාලට තියෙන විෂයන් ටික මේ පැත්තට ගන්නවා සබ්ජෙක්ට් ටික මේ පැත්තට ගන්නවා දින මේ පැත්තට සබ්ජෙක්ට් අර පැත්තට දින ටික ගන්නවා දැන් මගේ කාලේ මම හදපු එකයි මේ ලියලා පෙන්නන්නේ ඔයා කැමති එකක් කරන්න මම උඩින්ම ලියන් හිටිනම් accounting ඊට පස්සේ මට තිබ්බ statistics ඔයාලට නෑනේ stat දැන් හරි stat තිබ්බා econ තිබ්බා BS තිබ්බා මම කරපු විෂයන් ඒ පැත්තට තිබ්බද තියලා මේ පැත්තට මම මට වෙලාව යන්නේ සමන් 30ක්ම ගහන්නේ නැහැ 31ක් 1 2 3 4 කියලා එහෙම මේ හැරටකම් කියන්න ඔක්කොම හදන්නේ නැහැ මෙතනින් 30 31 right ඔහොම දාගෙන තිබ්බා දාලා ඊළඟට මගේ ටාගට් එක තමයි මේ යුනිට් එකක් කියලා මගේ තිබ්බා යුනිට් එකක් කියලා කියන්නේ පැය එකක් මම ඒක නවා එච්චර හිතන්න එපා පැය එකක් දැන් අද දවසේ මම මුලින්ම මම ඉලක්කයක් තියාගන්න එක මම සම්මතයක් නැත්නම් ප්‍රමිතියක් පිළිටුව ගන්නවා නැතවට තේරෙන භාෂාවෙන් කිව්වොත් මම හිතනවා මෙන්න මෙහෙම හැම දවසකම මම හැම විෂයකම පැයක කාලයක් ගත කරන්න ඕන. ඒ කියන්නේ යුනිට් එකක් වැඩ කරන්න ඕන. යුනිට් කියන්නේ මේ ඔයාගේ විෂය ඒකක නෙවෙයි. අපි හිතමු දැන් අද මේ ගානක් හදුවා කියලා. පැයක් වැඩ කරා නම් ඒක ඒකකයක් මට. එහෙම වැඩ කරාම මම ප්‍රගණන ලකුණු වලින් තමයි මෙහෙම ලකුණු කරන්නේ. ආ දන්නවනේ ප්‍රගණන ලකුණු කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම මගේ හැම විෂයක්ම වැඩ කරලා තිබ්බනම් හවසට රැයට ටෝටල් එක. බලද්දි මෙන්න මෙතන මේ හතර සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ඒක ටික දවසක් මම ප්‍රැක්ටිස් කරද්දි එහෙම වුනේ නැත්නම් මට රැයට නිදා ගන්න ගිහිල්ලා හරි ආයෙ මතක් වෙලා ඇවිල්ලා මේ පැය වැඩ කරනවා මම වැඩ කරලා තියෙනවා. හැම දවසකම. right? ඔහම මුල් කාලේ පැය කියන්නේ ඒකයි. හතර සම්පූර්ණ. ඒතර මේ පැත්තට බලනවා. මාසේ අන්තිමට මේ මෑතක් කරනකන් තිබ්බ මට දැන් හොයාගන්න අමාරු නැත්නම් මේ ඇදලා මම පෙන්නනවා ඕගොල්ලන්ට. මම මේ කියන්නේ 2000 කාලේ ඒවා. මීට අවුරුදු 21කට 22කට කලින් මම කරපුවා. එතකොට මේ මාසේ අන්තිමට මම බලනවා මගේ 30 කියන එක දවසක් මම පොඩ්ඩක් එහෙම වෙන්න තිබ්බත් මොනවා හරි නා මෙතනට 30 සම්පූර්ණද? පොය වගේ දවසක් ආවොත් එහෙමත් ඉඳ තියෙන්නේ බෑ. ඒතර මගේ ඉලක්කය තමයි මාසෙට පැය 30යි වැඩ කරලා තියෙන්නේ. එහෙම කරත්. දැන් බලන්න කොච්චර පොඩ්ඩද කියලා. දවසකට පැයක් කියන්නේ මාසෙට පැය 30යිනේ වැඩ කරලා තියෙන්නේ. එහෙම නැතුව ගත්තොත් මාසෙම සම්මුඛයාවෙන් ගත්තොත් ඉන්නේ දවසකට වඩා පොඩ්ඩයිනේ වැඩි. හරි හැම විෂයකම එහෙම තිබ්බා මගේ. මම විෂයන් බැලන්ස් එකේ ගෙනියන්න ඒ කාලේ 4ක් නේ දැන් මේකෙන් 3යි එන්නේ. 3 වෙනකොට මට වඩා කාලය ඉතුරු වෙනවා. ඒක වුණා ඉංග්‍රීසි වලට දෙන්න. ඉතාල වැදගත්. අතිශයින් වැදගත්. ඉංග්‍රීසි ටික නැතුව අනිත් මොනව කරත් වැඩක් නැහැ. කල් තියනවාට. නමුත් ඉංග්‍රීසි ටිකත් ඒත් එක්කම හැදෙන්නම ඕන. right. ජීවිතේට ඉංග්‍රීසි ප්‍රශ්නයක් වුණා ඉන්නවා මං වගේ තව ගොඩක් කට්ටිය. ඒ කියන්නේ දුර යන්න තිබ්බ එක භාෂාවත් එක්ක ගැටලු වෙලා නවතිනවා. right. අපි ඔයගොල්ලෝ අනිවාර්යයෙන් විශ්වවිද්‍යාලෙ ගියාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න වෙන්නේ. එතකොට ඒ තුල යම් පමණක් හරියනවා එතනට ගියාට පස්සේ. නමුත් ඒ හරියනට වඩා විෂය අතහැරලා ඉවරයි එතකොට ඉංග්‍රීසි හරියනකොට. ඒ නිසා මේ හදාගෙනම යන්න ඕන. right. ඒතර මාසේ අන්තිමට මගේ මාසෙම වැඩ කරලා තිබ්බත් මම විෂය වැඩ කරලා තියෙන 120. දැන් මුල් කාලේ ඔහොම තිබ්බා. මුල් කාලේ ඇත්තට මෙහෙමත් නෙවෙයි. මොනිකමට කියන්න දැන් සමහර විෂයන් වල BS වගේ විෂයන් වල මගේ ඉතින් කාලයක් යනකම් මොකුත් නැහැ හිස් තමයි. මේ අතර ඉරි තියෙන්නේ. කෙලින් අතර ඉරි නෙවෙයි. ඊළ මාසේ අන්තිමට බලනකොට BS වගේ විෂයන් වල මගේ මෙතන එකතු තියෙන්නේ 3යි. ඔය මාසෙට මම පැය 3යි අඩු ගානේ එක මම දැනගන්න ඕනේ. මාසෙට මම බිස්නස් ස්ටඩීස් බලලා තියෙන්නේ පැය 3යි. මම වැඩිපුරම කරලා තිබ්බේ මේ දෙක කාලේ. බලන්න මේ ප්‍රතිඵලත් ඒත් එක්කම සමාන වුණා. right.
හරි. ඉතින් ඔයගොල්ලෝට මේක මම බල කරන්නේ පාවිච්චි කරන්න කියලා. නමුත් මට හිතෙනවා හොඳයි කියලා. අර මොකද ටයිම් එකක් තියාගෙන අපි උදේ 6 ඉඳලා 7 වෙනකන් accounting 7 ඉඳලා 8 වෙනකන් econ ඒක මහා බරක් නේ ඔළුවට. ඒ බර මෙතන නැහැ. මොකද ඒ ටයිම් එකට අපිට වෙන දෙයක් අත්‍යවශ්‍යම වැඩක් තිබ්බා. කවුරු නෑදෑයෙක් ගෙදර ඇවිල්ලා හිටියත් නැත්නම් මේ දවස්වල නම් ඉන්නේ නැහැ නේද? නමුත් මෙතන හිතට කැමැතිම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඒවත් බලන්න. ඉතින් ඔය අතරේ නිවුස් ප්‍රෝග්‍රෑම් අපි කැමති නිවුස් වගේ වුණාට ඔයගොල්ලෝ කැමති සංගීත වැඩසටහන් තියෙන ඒවා තියෙනවනේ හරි. එහෙම එකක් ආවා. ඉතින් මල කරුම යන මේකට බැන බැන ඉන්න විෂයත් එක්කත් එපා වෙලා තමයි කරන්නේ. අර දැන් Tamanට Taman ඇතුලේ පොඩි සංවාදයක් හැදෙනවා. right. ඒ නිසා මෙහෙම කරන්නේ. මගේ මෙහෙම තත්ත්වයන් තිබ්බ. ඉතින් පස්සේ මම බැලුවා ඉතින් මට එහෙම වුණොත් එන ප්‍රතිඵලය මට කල් තියා දැනගන්න පුළුවන්. තේරෙනවද? මට මෙහෙම වැඩ කරොත් එන ප්‍රතිඵලය මටම දැනෙනවා. ඒක ඔයගොල්ලෝ මේක මාසයකට දෙකකට කරලා බලන්න. නමුත් මම තියාගන්න සම්මතය අරමයි. එතකොට අඩු ගානේ මට දැනගන්න පුළුවන් කරන වැඩ ප්‍රමාණය හරි. මොකද ඉතර ඇත්තටම වැඩ කළා කියලා. ඒකෙදි වග බලා ගන්න ඕන මිනිත්තු 50ක් වැඩ කළා එකක් ලකුණු කරන්න බෑ. දැන් අපි මිනිත්තු 50යි වැඩ කරේ. වැඩ කළා මේක ලකුණු කරන්න බෑ. ඒක තමන් ස්වයං විනය කියන එක. හරිද? මේ මිනිත්තු 50 වැඩ කළා අපිට යන්න උනා කියලා හිතමු. හදිසියම අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒකල යන්න වෙනවා දුවලා. නැත්නම් ඒක එතන කරගෙන පැය කම්ප්ලීට් කරන්න කියනව නෙවෙයි. ඊට පස්සේ මේ ආයිත් ඇවිල්ලා විනාඩි 10ක් හරි 15ක් හරි අඩු වෙච්ච ප්‍රමාණය වැඩ කරලා ඉවරලා තමයි මේක ලකුණු කරන්නේ. ඒතර එක දිගට පැයක් වැඩ කරනවා කියන එකක් නෙවෙයි මේ. හරි එහෙම කරනවා නම් හොඳයි. එක දිගට. නමුත් අපි එහෙම අතන පැය භාගයක් වැඩ කරා. ආයි වෙන විෂයක් වාට හිතුණා නම් ඊටු පැය භාගෙ දැන් මේක අමාරුයි ඔලුවට හරියන්නේ නැහැ. මේ වෙලාවේ ගණන් හදන්න බෑ. එහෙම වෙලාවල් තියෙනවනේ. අර ටයිම් ටේබල් එකත් එක්ක තියෙන වාසිය ඒක. අරම හදාගත්තොත් ටයිම් ටේබල් එක අපි ඒක නිශ්චිතව දාලා තියෙනවා. ඒක එතනම කොච්චර අමාරු වුණා. අපි බිස්නස් ස්ටඩීස් දාපු වෙලාවක දැන් නිදිමතයි හොඳට ඒත් තරකම අල්ලන් ඉන්න බෑ. එහෙම ටයිම් ටේබල් හදලා තියෙනවා නම් රයිට්. අනතර මේකෙදි පුළුවන් මාරු වෙන්න පුළුවන් ස්විච් වෙන්න පුළුවන් වෙන එකකට. අරක ස්කිප් කරගෙන යන්න පුළුවන්. රයිට්. හරි එතකොට මෙහෙම එකක් හොඳයි. එකක් තමයි ඉලක්කයක් පිහිටවගෙන ඒකට වැඩ කරනවා. ඒක සාර්ථක අසාර්ථක බව මාසය අන්තිමට දැනගන්න පුළුවන්. දිනපතා දැනගන්න පුළුවන් මෙතන සාර්ථකත්වය. මාසය අන්තිමට දැනගන්න පුළුවන් මාසේ සාර්ථකත්වය. ඉතින් ওই වගේ දැන් අපි හිතමු ලබන මාසේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියලා මේන් 5-6ක් හදලා ලස්සනට පොඩි මම ඒ කාලේ කරේ අපිට ඉතින් ඔය දැන් වගේ සම්පත් නැහැ කොහොමද නැහැ ළමයි සියලු දෙනාට ඔයගොල්ලෝ අම්මලා තාත්තලාත් කියලා ඇති ඒ ෆයිල් කවර් ඒවත් නැහැ දැන් වගේ නිකන් ෆයිල් බෙදන්නේ නැහැ නේ කොහෙන් හරි මොන හරි පොතක කවරයක් හරි අරගෙන ඒක අනිත් පැත්ත හරවලා ඒක ලස්සනට මගේ සැලැස්ම නැත්නම් මයි ප්ලෑන් කියලා දාලා ලේස් දෙකක් සපත්තුවක ලේස් එකක් අරන් හිල් දෙකක් විදලා ගෙට ගහගෙන එහෙම තිබ්බ දැන් වගේ පංචර් හොයන්නත් නැහැ හරි දැන් මේ සියල්ල තියෙනවනේ ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක ප්ලෑන් කරගන්න මොකද මුලට කාඩ් බෝඩ් එකක් තිබ්බහම මේක මම කිව්වේ මගේ අවුරුදු 20කට කිට්ටුනද මේ ඉවර වෙලා තවමත් තිබ්බා කියලා මට දැන් හොයන්න බෑ එහෙම තියෙයි එහෙම මොනවා ඔයගොල්ලෝ කවදා හරි වැඩ කරපුවා ගැන බලන්නත් පුළුවන් මට මෙච්චරයි කියන්න ඕන මම ඊළඟ එකට එන්නම් මගේ මේ අග කාලේ වෙනකොට විෂයන් වලින් accounting කියන විෂයට ඔය පිළිගනීද නැද්ද මන් දන්නේ නැහැ ප්‍රගණන අකුරුනේ මම ලකුණු කරන්නේ accounting වලට ওই වගේ දවසුත් තිබ්බා හරි මේක දවසකට මම මෙහාට ගත්තේ ඒකයි ඔයාලට මේක ලකුණු කරගෙන ඉරමදිනා නම් මේ උඩයට උනා ලකුණු කරන්න පුළුවන් එක දවසට මම පැය මේ 5 10 12 පැය 12 accounting වලට වැඩ කරපු දවස් තිබ්බා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා මේ වගේ මම කිව්වේ හම්බෙන් මම ඉඳලා හිටලා දෙන්නම් කියලා අද හිතුණා එහෙම එකක් දෙන්න. මට වටිනවා කියලා හිතනවා නම් නෝට් එකක් දාගෙන වැඩේ කරන් යන්න. අර සාමාන්‍ය කාලසටහනක් යන අතරේ වුණත් මේක පාවිච්චි කරන්නත් පුළුවන්. මට හිතෙනවා මේ සාමාන්‍ය කාලසටහන කියන එක එච්චර ගැලපෙන්නේ නැහැ. ඕගොල්ලෝ විශේෂයෙන් ගැලපෙන්නේ නැහැ. මේකට අර ස්ටේට් වෙනකොට අගට ඉංග්‍රීසි හරි මොනවා හරි දාගෙන වැඩ කරන් යන්න. රයිට්. මම එහෙනම් ආපහු අපේ අංක 3 කොටසට. මේක මකනවා. මගේ කැමති විෂයන් දෙක උනේ accounting stat එක. statistics වලටත් එහෙමයි. ව්‍යාපාර සංඛ්‍යානය. ඒකෙත් මම ලොකු කාලයක් කරන් තිබ්බා. ඒකේ එතනින් එහාටත් ආදීනව කියන්න දැන් එහෙම කාලේ අරන් තිබ්බ නිසා විෂය හොඳටම අපිට වැදිලා තේරෙලා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ
ඒක එහෙට එනවා. දැන් මේකෙන් නම් මට මතකයි ස්ටැට් ඉගෙන ගත්තු නැති කට්ටිය. දැන් අපි හොස්ටල් එකේ ඒගොල්ලන්ට කුප්පි දානවා කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙන වචන කුප්පි දානවා කියන්නේ මේ ටෙස්ට් එක්සෑම් එකක් එහෙම ලඟ වෙනකොට නැත්තම් ඒගොල්ලන්ට ගැටලු තියද්දි එකතු කරලා කුප්පියක් දානවා කියන්නේ දැන් අපි මේක හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒකෙන් බෝතලේ කියලා හිතන ඒකෙන් ටිකක් බෙදලා දෙනවා කියන වගේ අදහසක්. ඒගොල්ලෝ එකතු කරලා වැඩ කරද්දි මේ ස්ටැට් වලට කුප්පි දාන්න යන්නේ, ඇකවුන්ටින් වලට කුප්පි දාන්න නැති මම යනවා. මේ දෙක නම් බෑ මං කුප්පි දාන්නේ කියලා වාඩිලා ඉන්නවා. රයිට්. එහෙම තියෙනවා. ඉතින් අර ඒ දිගු කාලිනව තියෙන්නේ මේ කරන වැඩ. මගේ එහෙම මොනක්ද දැකීම කිව්වේ. රයිට්. එතකොට ඔයාලට ඊළඟ ස්ටෙප් එකේදී පුළුවන් ඕක පැය දෙක වැඩ කරනවද කොහොමද මොනවටද පැය දෙකක් වෙන් කරන්න ඕන? ඒවා ඊළඟ ප්ලෑන් එකක් මම කියන්නම්. මේක කරපු කෙනෙක් හිටියොත් මට පෞද්ගලිකව WhatsApp message එකක් දාන්න. මට සතුටුයි කියන්නේ. මම ඒ කාලේ කරපු විදිහ අදට ඕගොල්ලන්ටත් ගැලපෙනවා කියලා එහෙම දැනෙනවා නම් කරන්නේ මේක. නැත්නම් ඔක පැත්තකට දාන්න ඕක මට හරියන්නේ නැහැ කියලා ඒ කිසි ගැටලුවක් නැහැ. එහෙම කවුරු හරි කරනවා නම් මට වෙනවා මොකද ඒක මාත් මොටිවේෂන් වෙනවා. එතකොට මේක හොඳයි ඊළඟ බැච් එකටත් එහෙනම් තවත් කෙනෙකුට උනත් මේක කියන්න වටින දෙයක් කියලා මට හිතෙනවා. රයිට් අපි අංක 3. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන රඳවාගත් ඉපෙවුම් ධන වගකීම්. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන රඳවාගත් ඉපෙවුම් ධන වගකීම්. හරිනේ. ඒකත් අපි ඉරි ගහගමු නැත්නම් කලින් ප්‍රශ්න එනවනේ. මේක මම කලින් එකටත් වඩා වේගෙන් හදනවා. කලින් එකේ 7 දෙනෙක් හිටියා ඔක්කොම හරිනේ. රයිට්. එහෙනම් මම මේකේ ආරම්භක ශේෂ ඕනම් වල ලියන්න පුළුවන්. 3යි 1 ශේෂ අපි නිකන් ලියමු. වත්කම් 6000ක් තිබ්බ රුපියල් 1000 වලින් ගත්තොත් ප්‍රාග්ධනය කීයද පුතේ තිබ්බේ මට පොඩ්ඩක් මතක් කරන්න. 1000 රඳවාගත් 200. 1300 හරි. මෙතන 1200යි. රයිට් නේ 2500 හැදුනේ. වගකීම් 3500 නේ. 3500. රයිට්. ඔතෙන්ට තමයි අපි ගනුදෙනු ටික ලියාගෙන ඉන්නේ. අපි ඉක්මනට ලියමු. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි රඳවාගත් ඉපෙම. මේකත් දිගටම එනවා තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් වලටත් මෙයා එනවා රඳවාගත් ඉපෙම. ලාභ බෙදලා නැතුව ව්‍යාපාරේ තියන් ඉන්නවා රඳවාගත් ඉපෙම. හවුල් ව්‍යාපාර වල ඉතින් එහෙම සමහර තත්ත්වයන් එනවා. අපි රිවිෂන් එකේ ඊයේත් කතා කරා. ඊයේත් පැය 4ක් විතර කතා කරද්දී එහෙම අභ්‍යාස වෙනකොට අපි කතා කරනවා. රයිට්. මෙන්න 3යි 1. 100ක තොග 10%ක වට්ටමකට යට තත්සිර මුදලට ගැනීම. ඍණ 90යි මුදල්, ධන 90යි තොග. දෙක. ණය හිමියන්ට 180ක් ගෙවීම. ඍණ 180යි මුදල්, ඍණ 180යි ණය හිමි. මම වේගෙන් ලියන්නම්. 3යි 5. ණය ගැතියන්ගෙන් 200ක් ලැබීම. ඍණ 200යි ණය ගැති නැත වෙළඳ ලැබිය යුතු ධන 200යි මුදල්. 3යි 8. 200ක තොග 5%ක වට්ටමකට අඩත්ත ණයට ගැනීම. ධන 190යි තොග, ධන 190යි ණය හිමි නැත වෙළඳ ගෙවිය යුතු. වෙළඳ ගෙවිය යුතු. 3යි 10. තොග හරවලා යවනවා මේ ගත්තු ටික. ඍණ 190යි තොග, ඍණ 190යි ණය හිමි වෙළඳ ගෙවිය යුතු. 3යි 12. 20ක තොග හානි වීම. ඍණ 20යි තොග, තොග හානි වියදමක්. ඍණ 20යි රඳවාගත් ඉපැවීමට තොග හානි. 3යි 14. 100ක තොග අඩු වෙනවා. 162කට අත්පිට විකුණනවා. ඒ කියන්නේ මුදල් අර වට්ටම් ගැන වැඩක් නෑ අපි කතා කරානේ. රයිට්. මෙතන රඳවාගත් ඉපැවීම වලට 62ක් එන්න පුළුවන්. ලාභය. නැත්නම් එතන ආදායම වියදම ලියන්න පුළුවන්. විකුණුම් පිරිවැය මේ දෙක ලියන්න පුළුවන්. 3යි 15. දිගු කාලින ණය 120ක් ගෙවීම. 120යි මුදල්,
අඩු වෙනවා. රඳවාගත් ඉපැයීම 20ක් අඩු වෙනවා පොලි. වගකීම් 100ක් අඩු වෙනවා බැංකු ණය. දිගු කාලීන ණය. 3.18 අයිතිකරුගේ ගොඩනැගිලි කුලී ගෙවනවා. මුදල් ඍණ 20යි රඳවාගත් ඉපැයීම් ඍණ 20යි කුලී කියන වියදම. 3.20 ඍණ 20යි ඍණ 25යි මුදල් වැටුප් ගෙව්වා. ඍණ 25යි රඳවාගත් ඉපැයීම් වැටුප් කියන වියදම නිසා. 3.24 3.20 20න් පස්සේ 3.22 නේද? 3.22 කොමිස් ආදායම් ලැබුණා 40යි මුදල් ධන 40යි ආදායමක් නිසා රඳවාගත් ඉපැයීම වැඩි වෙනවා කොමිස් ආදායම්. 3.24 බොල් ණය කපා හරිනවා. ඍණ 20යි ණය ගැති වත්කම බොල් ණය නිසා රඳවාගත් ඉපැයීම් අඩු වෙනවා 20කි. 3.26 තොග පරිත්‍යාග කරනවා. 10ක තොග අඩු වෙනවා පරිත්‍යාග කරනවා කියන්නේ. එයම වියදමක් බවට පත් වෙනවා 10යි තොග පරිත්‍යාග නැත පරිත්‍යාග තොග උන්නේ නැත. පරිත්‍යාග. බහණ්ඩ ගැනිලි මම උඩින් ලියන්න. බහණ්ඩ ගැනිලි කරාම 3.28 10ක් අඩු වෙනවා තොග හිමිකම රඳවාගත් ඉපැයීම් වලින් අඩු වෙනවා 10ක් ගැනිලි. මොකද රඳවාගත් ඉපැයීම් කියන එකේ තේරුම ලාභයෙන් ගැනිලි අඩු කරාම නිසා. රයිට් මෝටර රථ ෂෙය 15යි 3.30 වත්කම් අඩු වෙනවා 15ක් මෝටර රථ රඳවාගත් ඉපැයීම් අඩු වෙනවා 15ක් ෂෙය. මෝටර රථ ෂෙය වියදම. මෝටර රථ ෂෙය. එහෙනම් අංක 3. ඔව් මට ඒකෙත් එවන්න. ඔක්කොම හරියයි. ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. මට කලින් එකත් එක පටලවෙනවා නැත්නම් බලන්න ගියා. ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. පාරම විසුරංගන හොඳයිලා. right. හරි 7ක් තමයි නේද මම තින්නේ. පොඩි ප්‍රමාණයක ගැටලු තියෙනවා. හරි ඒගොල්ලොත් අඩුපාඩු ගන්න ඕන. ඒ තමන්ට තේරෙනවනේ මෙන්න මෙතන තමයි වැරදුනේ කියලා. ඒ වැරද්ද තේරෙන්නේ නැත්නම් නැවතත් මම කියන්නේ. හරි මේ එකක් දෙකක් වැරදුනා නම් මම හිතන්නේ ගොඩක් වැරදිය ඇති කියලා. එකක් දෙකක් වැරදුනා නම් ඒ වැරද්ද තේරුණේ නැත්නම් ටක් ගාලා මෙසේජ් කරලා නැත්නම් මයික් ඔන් කරලා අහන්න පුරුදු වෙන්න ඕන. රයිට් අපි කියමු අංක 4 අවස්ථාවට. රයිට් ඒකම නිසා අපි ඉක්මනින් සමීකරණ ලියලා පටන් ගමු. මෝටර රථ මෝටර විතරයි වැදිලා තියෙන්නේ. තොග ඉරි ගහලා පටන් ගමු නේද? වෙළඳ ලැබිය යුතු දෑ. ධන ලකුණු නොතිබ්බට කමන්න ඒක දැන් දන්නවනේ. මුදල් සමාන වෙනවා ප්‍රාග්ධනයේ රඳවාගත් ඉපැයීම වෙළඳ ගෙවිය යුතු දෑ දිගු කාල ණය.
right. විදින දාලා ලියාගෙන ඉක්මනින් ආරම්භක ශේෂය ලියලිමු මේකේ 3.1 ශේෂ දහස් වලින් සාමාන්‍ය දකුණු පැත්තේ ඉහළින් තමයි දහස් කියන එක ලියන්නේ. මෝටර රථ 3000යි තොග 1200යි වෙළඳ ලැබිය යුතු දෑ 800යි වෙළඳ ගෙවිය යුතු දෑ එහා පැත්තේ තියෙන්නේ නේද 1000යි මුදල් 1000යි දිගු කාලින ණය 2500යි මාරු කළ දීලා තියෙන රඳවාගත් තිපෙවුම 1200යි. මෙතන හොයා ගන්නවා 1300යි කියලා. හොයාගන්න ඉලක්කම නිසා කොටු කරලා අපි තියමු. පස්සේ උනත් දැනගන්න. පාඩත් මාරු කරා. 1300යි. right මෙන්න වෙච්ච ගනුදෙනු ටික 3.1 100ක තොග 10 කියන්නේ 90කට තොග ගෙනවා. තොග ධන 90යි මුදල් ඍණ 90යි. 3.3 ණය හිමියන්ට 180ක් ගෙවනවා. මුදල් ඍණ 180යි. වෙළඳ ගෙවිය යුතු දෑ ඍණ 180යි. 3.5 ණයගැතියන්ගෙන් 200ක් ලැබීම. 3.5 ණයගැති වෙළඳ ලැබිය යුතු ඍණ 200යි මුදල් ධන 200යි. 3.8 200ක තොග 5ක වට්ටමකට අර්ථ ණයට ගැනීම තොග ධන 190යි වෙළඳ ගෙවිය යුතු දෑ ධන 190යි 5 වට්ටම අපි සලකන්නේ නැහැ වෙළඳ වට්ටම් නිසා 3.10 තොග ටික ආය හරවල යවනවා වට්ටම අදාළ නැහැ තොග අඩු වුණා 190ක් දැන් ගෙවන්න ඕනෙත් නැහැ 190 3.12 20ක තොග හානි වෙනවා වියදමක් රඳවාගත් තිපෙවුම අඩු වෙනවා 3.14 100ක තොග අඩු වෙනවා 162ක් මුදල් ලැබෙනවා 10 කියන එක අපි ලියන්නේ නැහැ කොහෙවත් වෙළඳ වට්ටම් නිසා රඳවාගත් තිපෙවුම් 62ක් වැඩි වෙනවා 3.15 දිගු කාලින ණය 120ක් ගෙවනකොට 20ක් පොලි ණය අඩු වුණා 100කින් 3.18 අයිතිකරු 20ක් ගොඩනැගිලි කුලිය වෙනුවෙන් අරගන්නවා ඍණ 20යි රඳවාගත තිබෙම වියදම් නිසා 20යි 3.20 වැටුප් ගෙවනවා 25ක් මුදල් ඍණ 25යි රඳවාගත තිබෙම ඍණ 25යි 3.22 කොමිස් ආදායම් ලැබෙනවා 40ක් දැන් ගනුදෙනු ටිකත් කටපාඩම් ඇති ඔයගොල්ලන්ට 40යි 3.24 බොල් ණය කපා හරිනවා 20ක් බොල් ණය තොග වෙළඳ ලැබිය යුතු දෑ ඍණ 20යි රඳවාගත් තිපෙවුම් ඍණ 20යි 3.26 තොග පරිත්‍යාග කරනවා 10ක් තොග අඩු වෙනවා 10ක් රඳවාගත් තිපෙවුම් ඍණ 10යි ඊළඟට භාණ්ඩ ගැනලි 3.28 අයිතිකාරයා භාණ්ඩ අරන් යනවා තොග අඩු වෙනවා 10ක් ඒක ගැනිලි නමුත් රඳවාගත් තිපෙවුම අඩු වෙනවා මතක තියාගන්න ගැනිලි කියලා මම සටහනක් දාගත්තා මට ඉස්සරහට ඕන වෙන නිසා 3.30 ෂය 15යි ෂය වෙනවා කියන්නේ මෝටර රථ වල වටිනාකමයි අඩු වෙන්නේ දැන් ඉස්සරහන් වලට යද්දි මේ ඕන වෙනවා ෂය රඳවාගත් තිපෙවුම අඩු වෙනවා 15ක් මෝටර රථ ෂය අපි ඉස්සර ලියන්න ඕනේ නෑනේ 15ක් අඩු කළා දාන්නේ ඇති right මට ඒකෙත් දැන් ආයි TS කියලා මෙසේජ් එකක් දාන්න. ඒ ටික හැදුවා ඔක්කොම හරිනම්. සහ ගැටලු තියෙන අය අතරේ අහන්න මෙසේජ් එක හරිද? හොඳයි අර සෙට් එකම තමයි ඉන්නේ නේද? ඒගොල්ලෝ ඔක්කොම අභ්‍යාස හදලා තියෙනවා. සහ හොඳයි. අනිත් අයත් දැනගන්න ඕනේ. එතකොට දැන් ඉන්න කණ්ඩායම අතරේ අපි ඒක වැඩ කළා අඩුයි මොන හරි ඒ තියෙන පොඩි පොඩි අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. එක්කෙනෙක් අඩු වෙලා තියෙනවා 6යි හරි. කලින් 7ක් හිටියා. හරි මම නම් විදිහට බලන්න යන්නේ ඩිෆරන්ස් එක. රයිට් අපි එහෙනම්
මේකෙම ආදායම් ප්‍රකාශනයේ හදන තැනට එමු. මට මේ ලේසි මේ ශුද්ධවත්කම් ප්‍රවේශය ඇසුරින් ලාභය හොයලා හිටියනම්. ශුද්ධවත්කම් ප්‍රවේශය ඇසුරින් ලාභය හොයලා හිටියනම් මට ලේසි මේ මේක අපි හදලා ඉමුද මෙතන මතු පිට පේන්න තියෙන නිසා මම පස්වෙනි හතරවෙනි එක හදලා ඉවරලා දෙක තුනට යන්න. ඔයගොල්ලෝ එක බලාගන්නකෝ දැන්. ශුද්ධවත්කම් ප්‍රවේශය කියන්නේ මේ හිමිකම උදව් කරගන්න ශුද්ධවත්කම් කියන්නේ හිමිකමටනේ. වත්කම් වලින් වකීම අඩු කරාම. හිමිකම තුල අපේ සංරචක දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. ප්‍රාග්ධනය සහ රඳවාගත් ඉපැවුම් කියන කොටස් දෙක. ඒ උදව් කරන් අපි යනවා අග හිමිකම. මේක ඊට වඩා ෂෝට්කට් එකක් තියෙන බවත් ඔයා දන්නවා. නමුත් මම ඔක්කොම එකතු කරලා හදන්නම්. අගට හිමිකම. මෙන්න මේ අගට මේ දෙකේ එකතුව මට ඕන. ප්‍රාග්ධනය නම් වෙනස් වෙලා නැහැ 1300මයි. අග වෙද්දි රඳවාගත් ඉපැවුම් වල එකතුව මට කියන සුළු ගල්ලා. මට අමාශ උත්තරයක් වෙනවා 2462යි කියලා කවුරු එක තහවුරු කරන්න හරි කියලා. ඔයාටත් තව එකම නම් දාන්න. හරි සඳරුත් දාලා තියෙන්නේ. වෙනස් 1162යි. මම හිතන්නේ මේ කියන්නේ ඔක්කොම හිමිකම එකතු කරලා වෙන්න ඕන අමාශ කියන්නේ. මට ඕන රඳවාගත් ඉපෙම් තීරුව එකතු අමාශ. ඉක්මන් කරමු. 1162යි නේ. ඔව්. කීප දෙනෙක් මට ඒක වෙන්නේ 1162යි. එවනම් මේ දෙකම එකතු කරාම තමයි ඔයා කියන කාරණේනේ 2462යි අග හිමිකම. මෙන්න මේ දෙන්නගේ එකතුව. අගට හිමිකම. දැන් මුල හිමිකම. මේක අපි අඩු කරනවා මුල හිමිකම. ඔය ඉංග්‍රීසි වචන වැඩි පාවිච්චි කරන්නේ නැති සමහරුන්ට තේරෙන්නේ නැහැ closed net assets minus opening net assets. CNA minus ONA. දැන් ONA තියෙන්නේ ආරම්භක හිමිකම 2500. ඔය කියන විදිහට හිමිකම අඩු වෙලා නේද? right. වෙනස එනවා ඍණ කීයක්ද? 38ක් 38ක්. ඍණ 38 නැත්නම් වරහන් තුල 38. ධන D මේකට එකතු කරනවා ගැනිලි. අමතර ප්‍රාග්ධනයක් දාලා නැහැ. ගැනිලි කීයද? ගැනිලි 10යි. මට ආපු උත්තරේ කියන්නේ අලාභයක් ඇවිල්ලා තියෙනවා මට නම් 28ක. ඍණ 28යි කියන්නේ අලාභය 28යි කියන්නේ. ඔව් හොඳයි. අලාභයේ උත්තරය ඇවිල්ලා තියෙනවා. අපි මේ හදන ආදායම් ප්‍රකාශනයේත් දැන් ඔය ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි සාකච්ඡා කරලා තියෙනවනේ. නේ? ඒව ගැන අමතකයි නැවත නැවත බලන්න. මේ තුල නිකම්ම අර කටපාඩම් කළා මේක ආදේශ කරන්න ඉගෙන ගන්න එක එකක්. තව මම නිතර කියන්නේ මේ ඔයගොල්ලෝට එහාට හිතන අයට ඇයි එහෙම වෙන්නේ කියන එක හිතන එක තව එකක්. ඔය හිමිකමේ වෙනස තුල කොහොම වෙන්නේ කොහොමද කියන එක දිගින් දිගට හිතන්න පටන් ගන්නවා. නේ? දැන් මෙහෙනම් මෙතන ආදායම් වියදම් හිමිකම වෙනස් වෙන්න බලපාන ගනුදෙනු ගැන හිතනවා. ඒ තුල මේ වෙනස ඇති වෙන ආකාරය ගැන හිතන්න ඕන. මම ඒක දිගින් දිගට ඒ තියරි කොටසදී පැහැදිලි කරා. නැවත ඒ ගැන වැඩි විස්තර ඕන නම් ආපහු සම්බන්ධ වෙන්න අර second group third group වලට join වෙන්න ඕන. තව කාරණයක් මට මතක් වුණ වෙලාවේ අත් එක මේ කතා කරන්න ඕනේ මේ දැන් අපි ලබන සතියේ වගේ ඉඳලා භෞතිකව පන්ති පටන් ගන්නවා. මම group එකට message එක දාන්නම්. එතකොට ඕගොල්ලන්ට ඉඩ තියෙන දවස් ගැන දැන් ඉමදුව ක්ලාස් එක group දෙකක් යන්න නැහැ. හුණා දවස් 4ක ප්‍රශ්නයක් එනවා. අපි කලින් ඉමදුව කවද්ද කරගෙන ආවේ? සඳරු ඔයගොල්ලෝගේ භෞතිකව පටන් ගත්තේ නැහැ නේද? දිගටම ඔන්ලයින්ද කරන් ගියේ මට මතකත් නැහැ දැන්. ඔව්නේ. ඔන්ලයින් නේ. භෞතිකව අපි දවස් කීපයක්වත් කරේ නැහැ නේද? ෆිසිකල් ක්ලාසස් කරේම නැහැ නේ. හරි මම මෙහෙම කරන්න. එකපාරට එක තීරණයකට එන්න හරි අමාරුයි. මොකද දැන් ඒකට හේතුව මට ඉඩ තියෙන්න ඕන. ඔයාට ගැලපෙන්න ඕන මේ වෙලාව සහ ආයතනයේ ඉඩ තියෙන්න ඕන. ඔය තුනම බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙලාවක් දාන්න ඕන. ගාල් එක සෙනසුරාදා හරි ඉරිදා හරි උදේවරුව කොහොමද කියලා මට කියන්න. ඒක කන්ෆර්ම් කරගන්න නේ මට හිත එක සාකච්ඡා කරන්න. හිත ඔය ප්‍රශ්න වෙනවනේ. මට ඉඩ තියෙනක මම මේ යෝජනා කරනවා. ඔයගේ පැත්තෙන් සෙනසුරාදා දැන් ගාල්ලේ ක්ලාස් එකට එන අය
ඉස්සෙල්ලා මට පොඩි මැසේජ් එකක් දාන්න ගාල්ලි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඉන්න අය උතනින්. හරි එහෙනම් අපි එක කට්ටියම ඉන්න දවසක කතා කරමුද ඔයගොල්ලෝ ප්‍රතිචාර නැහැ. ඒ කියන්නේ ඒක එතන මෙතන නැතුව ඇතිකෝ. රයිට් ඉමුදුව ක්ලාස් එකට නම් එන්නේ. ඒතර මගේ ඔයගොල්ලෝ මැසේජස් නැත්තම් මම හිතනවා මේ කට්ටිය ඉමුදුව ක්ලාස් එකට එන අය. ඒකත් හොඳයි. දවසක් දෙමුත් මෙහෙම. රයිට් ඔයගොල්ලන්ට සතිය දවස්වල හවස්වරු සතිය දවස්වල හවස්වරුව ක්ලාසස් තියෙන දවස් මම ෆ්‍රී දවස් බලමු. විතර මට ලේසි. පට්ටක් ගාලා එවන්න බල. හැමදාම පුළුවන් නම් සතිය දවස් පහේ. එහෙමනම් ඒක මැසේජ් කරා. දැන් කෙටියෙන් දාන්න සන් මන් එහෙම දාන්න පුළුවන්. සන්ඩේ පහ සතිය දවස් නෙමෙයි. නැත්නම් මම දවසක් කෙලිම යෝජනා කරලා අහන්න දවල්ට එන්න පුළුවන්ද කියලා. අඟහරුවාදා හවස ඉස්කෝලේ ඇරිලා 3:05 ගැටලු තියනවද? ටගල් නැහැ කියලා හරි මෙසේජස් දාන්න බලන්න. ඕකේ නා. අඟහරුවාදා හවස 3:05 සඳරු මොකද තත්ත්වය? සර් දැනට නම් BS පන්තියේ තියෙන්නේ උදේ අඟහරුවාදා ඒක හවසට දාවිත් දන්නේ. ඒගොල්ලෝ තාම මොකුත් එහෙම කතා කරන්නේ නැද්ද? මම හිතන්නේ එහෙම උදේ තිබ්බ කියලා එදාම හවස දාන එකක් නැහැ. ඔක මේ ලක්ෂ්මන් සර්ගේද කවුද මම? ඔව් ලක්ෂ්මන් සර්. ලක්ෂ්මන් සර්ගේනේ. මමත් ගිය ලක්ෂ්මන් හේවගේ සර්ගේ. හරි මම සර් එකත් මම කතා කරන්නම්. අපි එහෙම තියාගමු පෙන්ඩින් තියාගමු. ඔයගොල්ලෝ තියෙන ගැටලු තියෙනවා නම් මට ඒ වගේ කියන්න. ඒ වෙනසක් වුණොත් අපි පොඩ්ඩක් මූව් කරගමු හිත මෙහෙට. තව ඉන්නවද මට එක එක්කෙනාගෙන් අහන්නට වඩා ලේසි ඔයගොල්ලෝ ගැටලුවක් තියෙනවා නම් කියන එක. අමාෂා අඟහරුවාදා හවස ඉක්මනට මං අහන්න. නැත්නම් අනිත් අය මැසේජ් දාන්න. ඒතර මං අහන්නේ. ඔව්. සර් දැන්ට නම් පන්තියක් තියෙන අඟහරුවාදා. හවස තියනවාද කියලා අහන්නේ 3:05. හයට තියෙන්නේ දැන්ට. ඔය ඔන්ලයින් එක නේද ඔයා කියන්නේ? ඔන්ලයින් එකක්ද? ඔව්. අපි දැන් ඔන්ලයින් ක්ලාස් එක යනවා. ඔන්ලයින් ක්ලාස් එක යන අතර තමයි නමුත් ඔන්ලයින් ක්ලාස් එකෙත් පොඩි වෙනස්කම් කරන්න වෙයි ටයිම්. හරි මම මෙහෙම කරන්නම්කෝ. මට හිතෙන දැනට කාටවත් ගැටලුවක් නැහැ කියලා. ඔය කියන ටයිම් එකේ අපි වුණොත් 3:05 නවත් කරන්න පුළුවන්. 2:00මාර 4:00මාර හරි. බැලන්ස් කරගෙන යමු. වැඩි පටන් ගමු. පටන් අරගෙන අපි සාකච්ඡා කළා. එහෙම තව ගැටලු තියෙනවා නම් මම ඔක්කොගෙම මේ අහන්න නැතුව ඉන්නේ කාලේ ගැනත් හිතලා. රයිට්. එහෙනම් අනිත් අය මට මැසේජස් එවන්න නැහැ කියන්නේ එහෙම ගැටලුවක් නැහැ. ගැටලුවක් තියෙනවා නම් අඩු ගන්න ගැටලුවක් තියෙනවා කියලා හරි එවන්න. පස්සේ හරි කමන්නේ. දැනට එවන්න පුළුවන් වැඩි ලේසි කතා කරගන්න. දැනට හිතන්න අඟහරුවාදා ලෝචනාට 6ටනේ තියෙන්නේ හරි ලෝචන. එහෙම වුණොත් අපි සඳුදා රිවිෂන් එක දාන්න හිතන් ඉන්නවා බදාද. එහෙම වුණොත් බදාද කොහොමද ඔයගොල්ලෝගේ තත්ත්වය? බදාදත් එහෙමද ඉක්මන් කරමු. ওই ටයිම මම අහන්නේ බදාදා 2:00මාර එහෙම නැත්නම් 3:05 කියලා හිතමු. අපි පැය දෙකක් ගමු. දැනට අපි පැය දෙකක් ගැන කතා කරමු. ඔය ප්‍රශ්නේ නැද්ද බදාද මේ සඳරු ඕගොල්ලන්ට බදාද ඔය ප්‍රශ්නේ නැති වෙනවද? කවුද මේ ලෝචන? හරිනේ. පුළුවන්. හරි එහෙමනම් අපි දැනට ඔළුවේ තියාගමු බදාදම. ඒ කියන්නේ අපි දැනට ක්ලාස් එක කරන් යන වෙලාවමනේ. තියරි පන්ති අතිරේක පන්තිය ගැන ඒකදී වෙනම කතා කරමු. අතිරේක එකක් කරනවද කොහමද? එදාම වැඩිපුරද මොකද්ද කියලා බලමු. හරි එහෙනම් ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න මේ මමත් නෝට් එකක් දාගන්නද?
සයි 23 ෆස්ට් ගෲප් එක මේ ඉමදුව කණ්ඩායම වෙන්ස්ඩේ පොඩ්ඩක් ඔලේ තියාගමු එහෙම. ඇත්තටම දැන් ඉක්මනින් මැසේජ් එකක් දාන්න ඕන. උතනින් ගාලු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එක්කෙනෙක් හරි ඉන්නවනේ. මොකද අනිත් අයත් එක්ක සම්බන්ධ කරලා අපි ඊළඟ දවසෙත් කතා කරමු. රයිට්. එහෙනම් දැනට ඔන්න කන්ෆර්ම්. මම එනවා මේකේ අවසන් කරන්න. මේ ගණන් දෙක හදලා මම නවත්තන්නම්. අපිට වෙලාව අවසන් වෙයි. රුසිරුගේ ව්‍යාපාරයේ 2020 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශනයේ පිල්ල කිරීම. ආදායම් ප්‍රකාශන සහ මූල්‍ය තත් ප්‍රකාශන. මට ඔයගොල්ලෝ තොරතුරු දෙන්න මම මේක මකන්න මෙතන තියාගෙන වඩා ආකෘති හදාගන්න ඉඩ මදි. රයිට් මෙන්න ආදායම් ප්‍රකාශනය. ඒගොල්ලෝ කවුරුත් දන්න නිසා විකුණුම් පිරය ක්‍රමයට යමු. ඒක තමයි සම්මතව යන ක්‍රමය. LKAS 1 කියලා ඉදිරියට ප්‍රමිතයක් එනවා. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. presentation of financial statements. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1. ඒකේ තියෙන ආකෘතිය තමයි ඔය විකුණුම් පිරය ඒ විදිහ. අපි උඩින්ම ලියන්න ඕන රුසිරුගේ ව්‍යාපාරය 2020 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශන එහෙම නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශනය රුපියල් 1000. ඉහළින්ම විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය සඳරු අර ප්‍රශ්න අහන නිසා මම පොඩ්ඩක් ඉඳ තියලා තිබ්බා. පිළිතුර ලැබෙනවා දල ලාභය එකතු කරනවා වෙනත් ආදායම් අඩු කරා වියදම්. එතකොට අපිට මේ කාලච්ඡේදයේ ලාභය නැත්නම් අපි ශුද්ධ ලාභය කියලා තාමත් ගැටලුවක් නැහැ. නමුත් profit for the period මේ period එකේ මේ කාලච්ඡේදයේ ලාභය තමයි හදන්නේ. එයා හදලා ඉවර වෙලා යමු මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පැත්තට. right දැන් එතන මෙතන වාට මගේ නම් දැන් මැකුවා මේ හඳවාගත්ත පෙම් තීරුව. ඒක තිබ්බනම් හරි ලේසි වාට ආදායම් වියදම් හඳුනා ගන්න. මොකද එතන තමයි ගැලපුණ තැන. මම මේ නිසා එක එක බලන් එන්නම්. 3.1 නැහැ 3.2 නැහැ 3.5 නැහැ 3.8 නැහැ 3.10 3.12 තමයි පළවෙනි වියදම එන්නේ. ඔයගේ රඳවාගත් පෙම් තීරුවට පාපු පළවෙනි ගනුදෙනුව තියෙන්නේ 3.12. ආදායම් හෝ වියදම් එතන තියෙන. නැත්නම් අර කලින් සමීකරණේ බලන්නත් පුළුවන්. අංක 2 සමීකරණේ. right අන්න තොග හානි වෙලා 20ක වියදමක් තොග හානි 20යි. 3.14 එතන තියෙනවා ආදායම් වියදම්. විකුණුම් ආදායම 162යි. මම පොඩ්ඩකට මෙතන ලියා ගන්න තව තියෙද්ද දන්නේ නැහනේ. විකුණුම් පිරිවැය 100යි. 100ක තොග තමයි 162ට එතන විකුණන්නේ. 3.15 ණය පොලී කියන වියදම එනවා 20යි. දැන් මම හිතන අවබෝධයක් තියෙනවා. 3.15 ණය පොලී කියන වියදම. සමහරුන්ට මේක අමාරු ඇති. දැන් මුලදීම හිටියේ නැත්නම් ඒගොල්ලෝ ආයෙත් තරකට සම්බන්ධ වෙනවා. අර ඊළඟ ගෲප් වලට සම්බන්ධ වෙලා අලග. right ඊළඟට ණය පොලී. අපිට ඊළඟට තියෙන්නේ 3.18. ඒකෙත් ගොඩනැගිලි කුලිය 20යි. වියදමක්. ගොඩනැගිලි කුලිය 20යි. මේ ආදායමෙන් වියදම අඩු කරන් යන්නේ. වැටුප් 25යි. වැටුප් ගෙවන 25යි. කොමිස් ආදායම් කියන්නේ වෙනත් ආදායමක් 40ක් ලැබෙනවා. කොමිස් ආදායම් 40යි. මම එකක් වගේ දැක්ක නිසා අන්තිම පෙළිර ගත්තා. කීපයක් තිබ්බනම් මෙහා ලියලා එකතු කරලා ගන්න. බොල් ණය 20යි වියදමක්. බොල් ණය 20යි. භාණ්ඩ ගෙනලි වියදමක් නෙවෙයි. තොග පරිත්‍යාග තියෙනවා. පරිත්‍යාග වියදමක් මොනවා පරිත්‍යාග කරත් ඉතින් වියදමක් තමයි 10යි. භාණ්ඩ ගෙනලි නෑ ෂය වියදමක්. මෝටරත ෂය. මෝටරත ෂය 15යි. මම එක ගොඩේ වගේ ලියලා තියන්නේ. බලාගන්න පුළුවන් නේ. මෝටරත ෂය 15යි.
රයිට් ඔච්චරයි තියෙන්නේ. බලමු අපේ දැන් මෙතන බලන්න දෙයක් නැහැ 162යි ආදායම් කීපයක් නැහැ. විකුණුම් පිරිවැය 100යි. ඒතර දල ලාභය 62යි. කොමිස් ආදායම් 40යි 2යි 6 4යි 10යි 102යි. වියදම් වල එකතුව කීයද? 130යි. 130යි. අන්න ශුද්ධ අලාභයක් කියන්නේ නේද? කාලච්ඡේදයේ අලාභය ශුද්ධ අලාභය 28යි. රයිට් සඳරු අහන ප්‍රශ්නේ වෙනදට විකුණුම් පිරිවැය හදන අනිත් ක්‍රමේ මම ඒක චුට්ටක් කියලා යන්නම්. එතන 100 කියන එක ගන්න තව එතන අපි ඉදිරියේදී ඕක තමයි පාවිච්චි කරන්නේ ඉස්සරහන් ඔස්සේ ගිහිල්ලා. විකුණුම් පිරිවැය ගන්න. දැන් මේක කොච්චර බහන්න ගෙනල්ලාද? ගෙනාපුවෙන් කොච්චර වෙන වෙන දේවල් කරලාද විකුණන්නේ නැතුව ඒක අඩු කරලා දාලා ඉතිරි ටිකත් අඩු කරනවා. එතකොට අපිට මෙතන ආරම්භක තොගයකුත් තියෙනවා. ඒකත් ගන්න ඕන. මෙන්න ආරම්භක තොග. එකතු කරනවා ගැනුම්. අඩු කරනවා අවසන් තොග. අපි කොහොමද කියලා දුන්නානේ. දැන් මේකේ ආරම්භක තොග කීයද තියෙන්නේ? 1200යි නේ. මම මෙතන හදලා ගන්නම්. මට ගෙනාපු ටික හොයලා එකතු කරලා දෙන්න ඕනේ. මෙයා කොච්චර බහන්න ගෙනාවද? අපි එක එක බලන් යමු. 3යි 1 ගෙනල්ලා 280යිද මම ආයිත් හදලා ගන්නම්. 3යි 1 ගෙනල්ලා තියෙනවා 90ක බාන්න. මේ ගැනුම් ටිකයි හොයන්නේ. 3යි 1 ගෙනල්ලා තියෙනවා 90ක බාන්න. නැහැ මියන් දෙක බීම පා නැහැ ගිදලා බීම පා. ආයිත් 9ට ගෙනල්ලා තියෙන 190ක බාන්න ගෙනල්ලා තියෙන 3යි 8. 190ක බාන්න ගෙනල්ලා තියෙන 3යි 8. අයිඩිකා හරවලා යවලා තියෙනවා නේද? ඊළඟට තියෙන්නේ. මම පැත්තකින් ලියන ආපසු යවලා තියෙනවා 3යි 10 මම නිකන් දිනේ ලියන්නේ. ආපසු යවලා තියෙනවා 180ම යවලා තියෙනවා. 190ම යවලා තියෙනවා. තොග හානි වෙලක් තියෙනවා. දැන් මේ තොග වලට වෙච්ච දේවල් ඔක්කොම වෙන තොග ආපසු යවීම තොග හානි වෙලා තියෙනවා 20ක්. දැන් ඒක ඕන වෙනවා. right ඊළඟ එක ඕනේ නැහැ 100ක තොග right ඊට පස්සේ දික්කාල ණය අයිතිකරු වැටුප් කොමිස් බොල් ණය තොග පරිත්‍යාගයක් තියෙනවා. තොග පරිත්‍යාග කළා තියෙනවා 10ක. බාණ්ඩ ගැන්ලි කළා තියෙනවා ගොඩක් වෙනවා ඒකට 10ක. මොන ඔය ටික උදව් කරන් තමයි අපි විකුණුම් පිරිවැය හොයන්නේ. ඒත් එක්කම ආට අවසාන තොග ඉතිරි තොග කොච්චර තිබ්බද කියලාත් කියන්නේ. අන්තිමට මර තොග ටික මෙන්න මෙතන උත්තරේ කීය දෙන්නේ? 1150. 1150ක තොග ඉතුරු වෙලක් තියෙනවලු. හරිනේ. අවසන් තොග 1150ක් තියෙනවා. දැන් මේ මෙතෙන්දී අපි කරන්න හදන්නේ ආරම්භක තොග වලට ගෙනාපු ටික එකතු කරලා බලනවා ගෙනාපුවෙන් විකුණන්න දාපු ටික. ඒක තමයි ගැනුම් කියලා අපි ගන්නෙ. ඒක එකතු කළා ඉතිරි වෙච්ච තොග ටික අඩු කරනවා. එතකොට අපිට අහු වෙනවා විකුණපු ටික. බොහොම සරලව නිකන් හිතන්න මේක පැත්තකින් තියලා උදේ පටන් ගන්නකොට 100ක තොග තිබ්බා. කඩේ උදේ අරනකොට දවල් ගෙනාව 500ක තොග. දැන් 600ක තොග විකුණන්න තියෙනවනේ. හවසට බලනකොට 200ක තොග ඉතුරුයි. අයිනම් 400ක තොග විකුණලා. එහෙම අපි ගන්න ඒ කරගන්න. right ඒ ක්‍රමය මෙතන අපි පාවිච්චි කරමු. තප්පරයක්. right එතකොට ගැනුම්. ගැනුම් තියෙන්නේ මම මෙතනට ගන්නම් එක ගැනුම් 280යි. මේ තියෙන්නේ 90යි 190යි ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ ගෙනාවට මේ තොග වලින් ආපහු යවපුවා. තොග හානි වුණා. පරිත්‍යාග කරා. අයිතිකාරය අරන් ගියා. මේ ඔක්කොම මෙතනින් අඩු වෙන්න ඕන. මොකද ඒක විකුණන්න පාවිච්චි කළා නෙවෙයිනේ. මම වෙන වෙනම ලියන්න නැතුව ගන්නම් වෙලාව. මෙතන ඉඩත් ප්‍රශ්න නිසා. දැන් මුලින්ම ආපසු යවනවා 190ක්. ඒකත් මේකෙන් අඩු වෙන්න ඕන. ආපසු යවමු කියන එක. තොග හානි වෙනවා 20ක. ඒකත් උතනින් අඩු වෙනවා. ඒකත් විකුණලා නැහැනේ. තොග පරිත්‍යාග කළා 10ක. අයිතිකාරය අරන් ගිහලා 10ක. ඒතර මෙන්න මෙච්චර ප්‍රමාණයක් විකුණලා නැහැ. ඒ කියන්නේ ගෙනාපුවෙන් වෙන වෙන දේවල් වලට අරන් ගිහලා කීයද බලන්න 190යි 200යි 230කම ඒවා ගෙනාවට විකුණන්න හම්බෙලා නැහැ. ආයි යවලා අයිතිකාරය අරන් ගිහලා පරිත්‍යාග කළා එක එක දේවල් හානි වෙලා
එහෙනම් ඇත්තටම ගෙනාපු අයෙන් විකුණන්න දාලා තියෙන්නේ කීයද? ප්‍රශ්නයක් එනවා. 0.8 3ක් 5යි 50ක්ද? 9 2 11 12 13 3 එකක් විතර 2 සිටි අපි ආයි චෙක් කරලා බලමු. ඉලක්කම් වල මට මෙන්න මේ අන්තිම එකතුව ගැන පොඩි සැකයක් එනවා. 1290යි 1000 මෙතන පුතේ 1150 නෙවෙයි නේද? මං හදලා ඉන්නම්. 1200 ධන මේ කවල දාමු 90යි ඍණ 100යි 120යි 130යි 140යි අයිදදාස 150 හරිනේ. එහෙනම් හරි. අපි හදලා බලමු. එතකොට මෙන්න 1250ක තොග විකුණන්න දාලා තිබ්බා. හැබැයි මේකෙන් ඉතිරි අවසන් තොගය කියන එක තියෙනවා 1150. පැහැදිලිද? එතකොට අපිට අර උත්තරේ ලැබෙනවා 1250න් 1150 ගියහම 100යි කියන එක මෙන්න මේවා ලැබෙනවා විකුණුම් පිරිවැය. ඒක ටිකක් සංකීර්ණයි වැඩිපුර කරුණු තියෙනවා. නමුත් ඔයගොල්ලෝ කරපු දේ විතරක් ඒකේ අර්ථය ගන්න බලන්න උත්සාහ කරන්න. ආරම්භක තොග 1200ක් තිබ්බා කඩේ පටන් ගන්නකොට. ඒක මෙතනින් අපි හොයාගන්න. තොග. ගෙනාව 280ක්. මේකට ගැනුම් තොගවලට එකතු වුණ දිහා බැලුවත් මෙතනොත් පේනවා මේ. ওই දෙක. තොග තීරුව බැලුවම අර ටික ඔක්කොම තේරෙනවා. ඊට පස්සේ මේකෙන් වෙනත් තොග භාවිතයන් මෙතන 190 හරවල යවුවා. 20 තොග හානි වුණා. මෙයා ගන්න ඉපද මෙයා තමයි හොයන්න යන්නේ. මෙන්න මේ 100 තමයි හොයන්න යන්නේ. පරිත්‍යාග කර අයිතිකරු අරන් ගියා. ඒ ටික අඩු කළා දැම්මහම අපිට එනවා ගෙනාපු 280න් 230ක්ම වෙන වෙන දේවල් වලට. එහෙනම් 50යි ඇත්තරම විකුණන්න දාලා තියෙන ගෙනාපු අය. දැන් අර තිබ්බ 1200යි 50 1250ක බඩු විකුණන්න තිබ්බා. නමුත් විකුණන ගොඩේ තිබ්බා. දෙකෙන් ඉතිරි වෙලා තියෙනවා දැනට 1150. එහෙනම් අපි හිතනවා රයිට් 100ක බඩු තමයි විකුණලා තියෙන්නේ. ඒ සිස්ටම් එක තමයි ඉස්සරහට යන්නේ. දැනට ඒක සමහරුන්ට අමාරු වෙන්න පුළුවන්. ඔව් අහන්න. සර් එතකොට අර තොග හරවා යැවීම තොග හානි ඒවා ওই මූලික මේ ආදායම් ප්‍රකාශනයේ සටහන් කරන්නේ නැද්ද? මේ සටහන් කළා තියෙන්නේ? නැත්නම් නිකන් නෑ ගැනුම් වලින් අඩු කරලා වෙන ගාන ලියන්න නැතුව සම්පූර්ණයෙන් ඔක්කොම ලියලා එක පැත්තක අඩු කරලා අර බෑ. එහෙම බැරි මොකද දන්නවද? දැන් ඉස්සරහට අපි මේවට වෙන වෙනම ගිණුම් හැදෙනවනේ. දැන් අපි ওই ගණන් හදන්න යනකොට ගිණුම් උදව් කරන්නේ හදන්නේ. තාම ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒ ගිණුම් වල තියෙනවා මෙන්න ආපසු යැවුම් ගිණුම. හරිද? එතකොට බොහෝලාට අපිට අතිරේක තොරතුරු යටතේ දෙනවා භාණ්ඩ ගැනිලි කරා කියලා. අපිට ඒවා මෙතන වෙන වෙනම පෙන්වන්න පුළුවන් හැම අවස්ථාවකම අපි ඒවා පෙන්වනවා. තොරතුරුනේ දෙන්නේ අපි. පැහැදිලිද? අපි ඇල්මැති පාර්ශ්වයට තොරතුරු දෙන නිසා ඒ තුල මෙතන පෙන්වන්න පුළුවන් නම් වෙන වෙනම ටික විදිහට තියෙනවා නම් හැමතිස්සෙම විශේෂම දේ ආපසු යවුම් කියන එක මෙතනින් අඩු වෙනවා. ඔය භාණ්ඩ ගැනිලි තොග පරිත්‍යාග අතරමට මේක මූල්‍ය ප්‍රකාශනත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේ 6 වෙනි පාඩමත් එක්ක. ඒකෙදි බොහෝ වෙලාවට මේ ටික ගැළපීලා තියෙන්න පුළුවන්. අර ගැනුම් වලින් අඩු වෙලා තොග හානිය ලියවිලා නම් අපිට ආයි පෙන්වන්න අවස්ථාවක් එන්නේ නැහැ. නමුත් ඒක පොඩි සංකීර්ණ තැනක්. එච්චරම නෙවෙයි. එහෙම නැතුනොත් මෙතන පෙන්වන්න පුළුවන් අපිට. සඳුරගේ ප්‍රශ්නේ ඒකද පැහැදිලිද? මෙතන පෙන්වන්න ඕනද කියන එක නේද වාරිජු අහන්නේ? මේ ටික. හරි. ඒක ලිව්වා ඒක අර පුරුදු නැති ඔව් ඒව ඉස්සරහට එනවා පුතේ. රයිට්. ඒතර මෙතන ආපසු ඒ කියන්නේ තොග වෙනත් භාවිතයන් කියලා වගේ ඔළුවේ තියාගන්න. ආපහු යවුවද? අයිතිකාරය අරන් ගියාද? තොග වංචාවක් කරලාද? අපිට ඒව නම් කරලා ඉවර කරන්න බෑනේ. විකුණුවේ නැතුව වෙන මොනවට හරි තොග යොදාගත්තා නම් තොග අඩු වුණා නම් ඒ මොනවා කරත් මෙතනින් අපි අඩු කරන්න ඕන. වෙනත් විකුණන ගොඩේ නැතුව වෙනත් භාවිතයන් කියන එක. අඩු කරාම තමයි ඉන්නේ ඇත්තටම ගෙනාවු අයින් විකුණන්න කොච්චර තියනවද? ඒක තමයි අපි කියන්නේ. ඒතර හරි ගැනුම් කියලා එන්නේ. ඉතින් මේක තමයි ඒක අපිට ඕන උත්තරේ. හරි. ඊගෙන අපි ටිකක් සංකීර්ණ තැනක්. මේකත් බර වැඩි වට දැනට. මූලික තත්ත්ව ප්‍රකාශනය හදලා නවත්තමු. අතරම ඉතින් මූලික තත්ත්ව ප්‍රකාශනය මට හදන්න දෙයක්වත් නැහැ. මම ඉලක්කම් ටික ඉක්මනින් ලියන් යන්නම්. ඔයගොල්ලෝ දත්ත ටික දෙන්න මට.
නම නිවැරදිව ලියන්න මූලික තත්ත්ව ප්‍රකාශනයේ ඉස්සරහට අපි පේලි තීරු තුන හදනවානේ. රුසිරු ව්‍යාපාරය 20/20 3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය statement of financial position. ඉතර ඉහළ වෙනවා ජංගම නොවන වත්කම් පිරිවැය සමුච්චිතශය ධාරණ අගය. මම හිතන්නේ මම පැහැදිලිව ලියන්න ඕනේ කියලා ආකෘති ඔක්කොම ළඟ තියෙනවා. ජංගම වත්කම් මේ දෙක එකතු කරාම වෙනවා මුළු වත්කම්. මේ සමීකරණේ හිටවන්නනේ හදන්නේ. ඊට පස්සේ හිමිකම් ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. එතකොට එනවා මුළු හිමිකම් හා වගකීම්. ඔය දෙන්නනේ සමාන කරන්න හදන්නේ. ඒ ටික මෙතනින් බලාගෙන ලියමු. දැන් මෝටර රථ කොච්චරක්ද තියෙන්නේ අවුරුද්ද අග වෙද්දී? එයානේ ජංගම නොවන වගකීම්. 3000ක මෝටර රථ තිබ්බා. පිරිවැය ගෙනාවේ 3000කට. හැබැයි දැන් ෂේ වෙලා තියෙනවා 15ක්. අපි හිතමු දැනට. මේ ටික තමයි ෂේ උනේ. එහෙනම් 2885යි. මොන මෝටර රථ වල වටිනාකම. එකපාරටම 2885 කියලා ලියලා තිබ්බත් දැනට කමක් නැහැ ඉතින්. ඉස්සරහට බලමු අපි මේවා ඉදිරිපත් කරන හැටි. තොග ජංගම වත්කම් යටතේ තොග අපමණ ඔව් කියන්න 2985 නේ 2985 නේ. thank you. ඔව් අහු වෙනවනේ අන්තිමට බැලන්ස් වෙන්නේ නැති වුනහම. තොග 1150යි. තොග වෙළඳ ලැබිය යුත්තේ වටිනාකමත් ඒ වගේ මට කියන්න ඕගොල්ලෝ. මේ තීරුව කීයද? 580යි. මුදල් ශේෂය 967යි. 967යි. හරි නේද මම 967යි. right. හිමිකම් යටතේ කොටස් දෙකක් වාටෙනවා. ප්‍රාග්ධනය රඳවාගත් ඉපෙවුම් නැත්නම් අර ලාභ ගලපලා හදන්න පුළුවන්. ප්‍රාග්ධනය අන්තිමට ආවේ 1200මයි. රඳවාගත් ඉපෙවුම් තීරුව මට ආයිත් මතක් කරන්න. සර් ප්‍රාග්ධනය 1300යි. රඳවාගත් ඉපැයුම් 1162. 1162 අර අපි කලින් හැදුවේ ලාභ සමීකරණයට පාවිච්චි කරේ. ජංගම නොවන වගකීම් යටතේ දිගු කාලීන ණය. එයා කීයක් තියනවද? 2400යි. 2400යි. ජංගම වගකීම් යටතේ එක්කෙනයි නේද හිටියේ? වෙළඳ ගෙවිය යුතුද? කීයද? 820යි. 820යි. රයිට් බලන්න කීයද බැලන්ස් වෙන්නේ කියලා මට උත්තරේ වන්න බලන්න. එකතු කරලා බලමුනේ 7යි 5යි 12න් දෙක එකක් විතර මේක 10ට 18න් 8 එකක් විතර මේක 10 16න් 6 එකක් විතර 5682යිද? ඔව් සර්. right 5682ට ව්‍යාපාරේ මුළුවත්කම් සහ මුළු වගකීම් හිමිකම් සමාන වෙනවා. ඒ කියන්නේ මේ ඔයා මේ සමීකරණයට අගට අපි චෙක් කරලා බලනවනේ අර එකතුව සමානද කියලා. ඒකටම සමාන වෙනවා. හොඳයි. එහෙනම් ඔන්න මේ තව අභ්‍යාසයක් හදුවා. අපිට තව දවස් උපරිම වුණොත් 3යි නේ. දවසකට එකක් හැදුවොත් ඊට වඩා වැඩි පුළුවන් වෙයි. මේක අවසන් වෙනවා. ඒ අවසන් වෙනකොට සමහරවිට අපි භෞතික පන්ති ඉන්නත් බැරි නෑ නේ. කොහොමද අපි ඔන්ලයින් එකකුත් කරගෙන යමු දිගට. අපි දන්නේ මේවා කොහොම වෙයිද. නයිට් ක්ලාස් එකක් දාලා ඔන්ලයින් එකක් දිගට කරන් යමු. රයිට් එහෙමනම් ඊටු වැඩ ටිකක් කරගෙන නැවත අපිට බදාද පන්ති උත්සාහ කරගන්න බැරි වුණා. ඒක ඔයගොල්ලෝ දැක්කනේ. රයිට්. අපි නැවත සාමාන්‍ය විදිහට සම්බන්ධ වෙමු. වෙනසක් මොනවා හරි තිබ්බොත් මම ඊගෙන මෙසේජ් එකක් දානවා ගෲප් එකට. ඔයගොල්ලන්ට ඇත්තටම තියෙන ගැටලුව මොනවා හරි පන්තියේ එන්නේ. ඒකේ මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න දුස්සරණයි. ආයිබෝන්.